සුබ දවසක් හැමෝටම. අපේ අද පන්ති ආරම්භ කරමු. අවසාන වශයෙන් අපේ පද්ධති සංවර්ධනය පාඩම සාකච්ඡා කරමින් හිටියේ කලින් ලෙසන් එකේදී. පද්ධති සංවර්ධන පාඩමේ යටතේ අවසාන අදියරේ අපි ඉන්නේ. පුතේ පද්ධති සංවර්ධනයේ යටතේ සරලවම කියනවා නම් කොහොමද අපි ගැටලුවක් සඳහා පරිගණකයේ ඇසුරෙන් විසඳුමක් ලබා දෙන්නේ කියන එක නෙමෙයි කතා කරන්නේ. ඒතර පරිගණකයක් ඇසුරෙන් යම්කිසි ගැටලුවක් සඳහා සිස්ටම් එකක් ඩෙවලොප් කරද්දී ඒ කියන්නේ වැඩසටහනක් නිර්මාණය කරද්දී අනුගමනය කරන්න ඕන පියවර ලයිස්තුව තමයි මේ පද්ධති සංවර්ධනය කියලා කියන්නේ. පද්ධති සංවර්ධනයේ යටතේ අපි පද්ධති සංවර්ධන ජීවන චක්‍රය එහෙම නැත්නම් සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සර්කල් එක ගැන තමයි අවසාන වශයෙන් මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඒතර මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවර 6ක් තියෙනවා. මොනවද පුතේ අපි කතා කරන පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් 6? අවශ්‍යතාවය හඳුනා ගැනීම, විසඳුම සැලසුම් කිරීම, අවශ්‍යතාවය හඳුනා ගැනීම, ගැටලුව විශ්ලේෂණය කිරීම, ඊට පස්සේ විසඳුම සැලසුම් කිරීම, වැරදුනා. මට මතකත් නැහැ. මත් එක්ක කියන්න. අවශ්‍යතාවය හඳුනා ගැනීම, විසඳුම සැලසුම් කිරීම, විසඳුම කේතකරණය කිරීම, විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම, පද්ධතිය පිහිටුවීම, පද්ධතිය නඩත්තු කිරීම කියන. රයිට්. ඉතින් මෙන්න මේ පියවර 6 ගැන නැත්තම් මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් 6 සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඔයාලට තියෙන්න ඕන. ඒතර අවශ්‍යතාවය හඳුනා ගැනීමේදී අපි අනුගමනය කරනු ලබන ක්‍රම නැත්තම් මේ අවශ්‍යතාවය හඳුනා ගන්න අපි භාවිතා කරන ආකාර හතරක් ගැන අපි කතා කරා. නේ? මොකද්ද මේ අවශ්‍යතාවය හඳුනා ගැනීමේදී අපි භාවිතා කරේ? නිරීක්ෂණය කරා. මුලින්ම අපි ගිහිල්ලා ඒ ගැටලුව තියෙන තැනට නැත්තම් මේ පද්ධතියේ අවශ්‍යතාවය තියෙන තැනට ගිහිල්ලා පළමු අවස්ථාවේදී නිරීක්ෂණයක් සිද්ධ කරා. ඊට පස්සේ ඒ පද්ධතිය භාවිතා කරන්න නැත්තම් පද්ධතියේ අවශ්‍යතාවය තියෙන අයත් සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්තුවා. ඊට පස්සේ අපි එයාලට ලිඛිත ප්‍රශ්නාවලියක් සපයලා එයාලගෙන් ලිඛිතව පිළිතුරු ලබා ගත්තා. නේ? ලිඛිත ප්‍රශ්නාවලියක් සපයලා එයාලගේ අවශ්‍යතාවයන් පිළිබඳව ලිඛිතව පිළිතුරු ලබා ගත්තා. ඊළඟට එයාලා මෙතෙක් නඩත්තු කරගෙන ආපු වාර්තා හා ලිපිගොනු අපි පරීක්ෂා කරා. නේ? මෙතෙක් ඒගොල්ලෝ නඩත්තු කරපු එයාලගේ පැරණි පද්ධතිය. ඒ කියන්නේ ඕනම ආයතනයකට අතින් සකස් කරන අත්‍යුරු පද්ධතියක් හෝ එහෙමත් නැත්නම් සාමාන්‍ය මට්ටමේ පරිගණක පාදක පද්ධතියක් තියෙනවා. ඉතින් මෙන්න මේ තියෙන පද්ධතිය දැන් දැනට පවතින පරිගණක පාදක නඩත්තු කළ මට්ටමේ නඩත්තු කරන්න ඕන මට්ටමේ සරල පරිගණක පාදක පද්ධතියක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අතින් ලියන අත්‍යුරු පද්ධතියක් වෙන්නත් පුළුවන්නේ. මෙන්න මේකෙදි මෙයාලා නඩත්තු කරගෙන ආපු ලිපි ලේඛන නිරීක්ෂණය කිරීම තමයි මෙන්න මේ වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය කියලා කියන්නේ. ඊට පස්සේ අපි යාළුවන්ට මූලාදර්ශයක්. මෙන්න මේක ගොඩක් වැදගත් පියවර පුතේ. හොඳට මතක තියාගන්න ඕන මෙන්න මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් 6 ගැන කතා කරද්දී පළවෙනි පියවර වෙච්ච මේ අවශ්‍යතාවය හඳුනා ගැනීම කියන පියවරේදී අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන නැත්නම් හොඳින්ම මතක තියාගන්න ඕන දේ තමයි මූලාදර්ශයක් සපයනවා කියන එකට. ඒතර මූලාදර්ශයක් කියන්නේ ආකෘතියක් කියන එක. ඒ කියන්නේ අපි ගොඩනගන්න බලාපොරොත්තු වෙන පද්ධතියේ ආකෘතියක් නිර්මාණය කළා මෙන්න මේ වගේ එකක් තමයි අපි ඔයාට දෙන්නේ කියන එක එයා ඒ පරිශීලකයන්ට පාරිභෝගිකයන්ට එහෙම නැත්නම් ඒ පද්ධතිය භාවිතා කරන්නන්ට සැපීම තමයි මූලාදර්ශයක් සපයනවා කියලා කියන්නේ. පැහැදිලි නේද? රයිට්. ඔන්න ඔය ටික මතක තියෙන්න ඕන. හොඳින් මතක තියාගන්න ඕන මෙන්න මේ අවශ්‍යතාවය හඳුනා ගැනීම යටතේ අපි අනුගමනය කරනු ලබන පියවරයන් 5 සම්බන්ධයෙන්. රයිට්. ඉතින් අපි දැන් අද පන්ති ආරම්භයත් එක්ක විශේෂයෙන් කියන්න ඕන අපි සාමාන්‍ය පන්ති මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ පාඩම අද දවස තුල මම ආවරණය කරලා අවසන් කරනවා පුතේ. එතකොට අපි සාමාන්‍ය පන්ති තුලදී දත්ත සමුදාය කියන පාඩම. එතකොට අපි සාමාන්‍ය පන්ති ආරම්භ කරා අපේ මානවිල සයන්ස් ආයතනයේදී. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ නැති තරම් ශිෂ්‍ය ප්‍රමාණයක් සිසුන් ප්‍රමාණයක් එදා සාමාන්‍ය පන්තියට මම හිතුවා පළවෙනි දවස මේ වසංගතකාරී තත්ත්වය අතරතුර අපි පටන් ගනිද්දී සිසු සහභාගීත්වය ගොඩක් අඩු වෙයි කියලා. ඉතින් ඒ වුණාට එහෙම නෑ. ගොඩක් දරුවෝ ඇවිල්ලා ඉදියා. මම හිතන්නේ 80%ක විතර පැමිණීමක් තිබුණා. ඉතින් මම ඒ දරුවන්ට ඒ වෙලාවෙත් ස්තුති කරා. ඇත්තටම මම මයික් එක අරගෙන ගියෙත් නැහැ. මම ඒ තරම් සිසුන් ප්‍රමාණයක් බලාපොරොත්තු වෙච්ච නැති හින්දා ඉතින් මම හිතනවා පෙබරවාරි මාසෙදී සියලුම දරුවන්
ඒ කියන්නේ අපි මේ දුර ප්‍රදේශවල ඉඳලා සම්බන්ධ ඔන්ලයින් ක්ලාස් එකකට සම්බන්ධ වෙච්ච දරුවන් හැර අපේ මේ අවට සිටින සියලුම දරුවන් සාමාන්‍ය පන්ති වලට සහභාගී වෙයි කියලා. ඉතින් ඒ වගේම මේ මම ඔයාලව මේ වෙනකොට දැනුවත් කරලා තියෙනවා අපේ ඉදිරි වැඩපිළිවෙල කොහොමද කියලා. එතකොට ඔයාලා සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන 2021 වර්ෂයේ අවසානය දක්වා මේ ඔන්ලයින් පන්ති මේ විදියටම පැවැත්වෙනවා. පළවෙනි කාරණේ එක කියන්න ඕන මේ ඔන්ලයින් පන්ති සාමාන්‍ය පරිදිම පැවැත්වෙනවා. එතකොට මෙහෙමයි සිද්ධ වෙන්නේ. දැන් අපිට මේ ලැබිච්ච අවස්ථාව නැත්නම් අපි මේ අපේ මේ ඇතිවෙච්ච රටේ ලෝකයේ ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක අපේ රටේ ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක පුතේ අපි මේ දුරස්ථ අධ්‍යාපනයට එහෙම නැත්නම් මේ අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලබන තත්ත්වයට අපි කොහොම හරි පරිවර්තනය වුණානේ පුතේ. ඒතර ගුරුවරු විදියට අපි ඒකට අවශ්‍ය කරන උපාංග අරගෙන අපි ඒකට හුරු වෙලා මේ විදියට දුරස්ථ අධ්‍යාපනය නැත්නම් දුරස්ථව සිසුන්ට අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයකට අපි හුරු වුණා. ඔය පැත්තෙන් ඔයාලා අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න මට්ටමට හුරු වුණා. ඉතින් අපි මම බලාපොරොත්තු වෙනවා පුතේ මේ ලබාගත්තු දේ අපි ඈත් නොකර අපි මේක මේ තුලින් ලබා ගන්න පුළුවන් අපිට ඕනම දෙයක වාසි සහ වාසි තියෙනවා. හොඳේ. ඉතින් මේකෙන් ලබා ගන්න පුළුවන් වාසිය ලබා ගන්න. ඉතින් සාමාන්‍යයෙන් පුතේ මගේ අත්දැකීම් අනුව අපි මේ විෂය නිර්දේශය ආවරණය කරගනිද්දී ලොකු මේ පරක් නැත්තම් අපිට සතියකට හම්බෙන්නේ පුතේ පැය 2යිනේ. ඒතර මාසයකටම පැය 8යි. දවස් 4යිනේ. එන්න මේ දවස් 4 තුල අපි කොහොම හරි මේ විෂය නිර්දේශය ආවරණය කර ගැනීමේ යුද්ධයක නියැලෙනවා. නේ? ඉතින් එතකොට අපි ටිකක් අපි ගුරුවරු විදියට මේ ICT උගන්වන ගුරුවරයෙක් විදියට මම ටිකක් ඉක්මනින් මේ විෂය නිර්දේශය ආවරණය කරන්න පුළුවන් උපක්‍රම භාවිතා කරනවා සාමාන්‍ය පන්ති තුලදී. හැබැයි දැන් මම මේ තුලින් මේ ගැටලුව අපි මුහුණ දීපු ඒ ගැටලුව මේ තුලින් निराකරණය කරගන්න පුළුවන් ක්‍රමවේදයක් විදියට හිතලා මම තීරණය කරා පුතේ ඔයාලා වෙනුවෙන් සතියකට පැය 4ක් වෙන් කරන්න. කියන්නේ 11 වසර ඉගෙන ගන්න ඔයාලා වෙනුවෙන් 10 වසර ඉගෙන ගන්න අයනුත් ඒ වැඩේ කරනවා. ඔයාලා වෙනුවෙන් සතියකට පැය 4ක් වෙන් කර ගන්නවා. ඒතර සාමාන්‍ය පන්තිය තුලදී පැය 2ක් ඉගැන්වීම් කටයුතු සිද්ධ කරනවා. එතකොට ඔන්ලයින් පන්තිය තුලදී පැය 2ක් ඉගැන්වීම් කටයුතු සිද්ධ කරනවා. ඒතර මෙතෙක් සතියට දින 2ක් විදියට දැනටත් අපි පවත්වාගෙන එන එක. එතකොට ඔයාලට මින් ඉදිරියට පෙබරවාරි මාසේ ඉඳලා සතියට එක දවසයි මේ ඔන්ලයින් පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න ඕන වෙන්නේ. හරි සතියට එක දවසයි. ඒ දවස ගොඩක් දුරට සිකුරාදා වේවි බොහෝ දුරට මම ඒක හරියටම කියන්නම් ඉදිරියේදී ඊළඟට අපි හිතමු ඔන්ලයින් පන්ති විතරක් සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා ඔයාලා මගෙන් අහනවානේ ගොඩක් දරුවෝ අහලා තියුණා සර් ඔන්ලයින් එකට විතරක් සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. කිසිදු ගැටලුවක් නැහැ ඔන්ලයින් එකට විතරක් සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ඔන්ලයින් එකට විතරක් සම්බන්ධ වෙද්දී ගුරුවරයාගේ අවධානය කියන එක දැන් මම හැම ළමයෙක් කෙරෙහිම අවධානය යොමු කරනවානේ සාමාන්‍ය පන්තියේදී ඔයාලා දන්නවා මම හැම දරුවෙක්ගම ළඟට ඇවිල්ලා ඔයාලා මොන මට්ටමකද ඉන්නේ ඔයාලගේ ඔයාලා දැන් මේ වැඩේ කොහොමද කරන් යන්නේ කියලා බලනවා. ඒ බලලා ඔයාලට අවවාද දෙනවා, ඔයාලට නොතේරුණු තැන් ටිකක් කියලා දෙනවා. එතකොට අර ගුරුවරයාගේ අවධානය කියන එක අපිට මේ ඔන්ලයින් හරහා යොමු කරන්න බැරි තත්ත්වයක් නේ තියෙන්නේ. ඒ ගැන ඔයාලා දන්නවනේ. ඉතින් ඒකින්ද මම ඉල්ලීමක් කරනවා සාමාන්‍ය පන්ති සඳහා සහභාගී වීමට උපරිම උත්සාහ කරන්න. එම බැරි වෙන දරුවන්ට විතරක් මම සතියේ දැන් එතකොට ඉතුරු දවස දැන් උදාහරණයක් අපි බදාදායි සිකුරාදායි නම් බදාද දවස අර ඔන්ලයින් පන්ති එන්නෙම ෆිසිකල් පන්ති එන්නෙම නැති අයට එදා දවස මම වෙන් කර ගන්නවා. ඒතර සිකුරාදා දවස ෆිසිකල් පන්ති එන අයයි ඔන්ලයින් පන්ති එන අයයි දෙගොල්ලම සම්බන්ධ වෙන්න ඕන. මම හිතනවා මම කියන එක තේරෙන්නේ නැති කියලා. ඒ කියන්නේ ෆිසිකල් ක්ලාස් වලට සම්බන්ධ වෙන අය ඉන්නවනේ සාමාන්‍ය පන්ති වලට සම්බන්ධ වෙන අය. ඒ අය ආයේ ඔන්ලයින් ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න ඕන සිකුරාදා විතරයි. හරි? එතකොට මේකට මේ ෆිසිකල් ක්ලාස් සාමාන්‍ය පන්ති වලට එන්නේ නැති අය බදාදත් ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන. බදාදත් ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ඒ අයත් සිකුරාදයකට සම්බන්ධ වෙන්නත් ඕන. එතකොට යාලට දවස් 2යි මෙයාලට දවස් 2යි ওই විදියට තමයි යන්නේ. ඊළඟට මෙන්න මේගොල්ලෝ වෙනුවෙන් මම කියන්න ඕන මේ බදාදා ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන අයට මේ පෙබරවාරි මාසේ ඉඳන් මේ විදියට මම කැමරාව ඉදිරියට ඇවිල්ලා උගන්වන්නේ සිකුරාදාට විතරයි. හරි? බදාදාට මම කරන්නේ මම සාමාන්‍ය පන්තියේ උගන්වන ඒවා පටිගත කරලා, ඒතර මං ගාව ගුණාත්මක කැමරාවක් මම මේ මිලදී ගත්තේ මේ වැඩේට. ඉතින් මේ කැමරාව භාවිතා කරලා මම මේක පටිගත කරලා රෙකෝඩ් කරලා
විකාශනයක් තමයි සිද්ධ කරන්නේ. එතකොට සාමාන්‍ය පන්තියේ මම කරපු දේම තමයි ෆිසිකල් ක්ලාස් ආපු නැති අය සාමාන්‍ය පන්ති ආපු නැති අය බදාදට නරඹන්නේ මම සාමාන්‍ය පන්තියේ උගන්වපු එක. තේරුණානේ? එතකොට මේ දවසේ තනිකර මේ විදියටම ඔන්ලයින් ක්ලාස් එකක් යන්නේ. හරි? ওই විදියට තමයි ඉදිරි වැඩපිළිවෙල පෙබරවාරි මාසයේ ඉඳලා සිද්ධ වෙන්නේ. එතකොට දැන් අද බදාදා ලබන සිකුරාදා ගැටලුවක් නැහැ. සිකුරාදා සාමාන්‍ය විදියට පන්ති තියෙනවා මේ පන්තිම. හරි. ඉතින් මට කියන්න මම කියපු එක තේරුණාද කියලා පුතේ චුට්ටක්. ගොඩක් අය මැසේජස් දාලා තිනවා මට බලන්න බැරි වුණා. මගෙන් අහලා තියෙනවා ඇල්ප් එකේ පන්ති තියෙන්නේ කීයටද කියලා. අනේ රත්තරන් පුතේ කාලසටහන් දැම්මනේ මං ගෲප් වලට. ඒක බලන්න. ඒ කාලසටහන් දාලානේ තියෙන්නේ. හොඳයි. right. හැමෝටම මං කියපු කතාව තේරුණා නේද? right. කාලසටහන් දාලා තියෙන ගෲප් වලට මම ආයෙත් දාන්නම් කාලසටහන් ටික බලන්න. එතකොට ආයතන ගණනාවක මම උගන්වනවානේ. ওই ආයතන වලින් ඕනම ආයතනයකට ඔයාලට එන්න පුළුවන්. හොඳයි. ඕනම ආයතනයකට එන්න පුළුවන්. ඒ ඕනම ආයතනයකට සම්බන්ධ වෙන්න. මේ විශේෂයෙන් කියන්න ඕන මේ සමාධි ආයතනයේ විතරක් 10 වසර පන්තිය පොඩ්ඩක් වෙනස් වෙනවා. ඔයාලගේ 11 වසර පන්තිය නම් වෙනස් වෙන්නේ නැහැ. ඒකෙන්ද ගැටලුවක් නැහැ. අනිත් ඒවා ගැටලුවක් නැහැ ඉතින්. හොඳයි. මේ විදියටම තියෙනවා. වෙන මොකුත් දේවල් නැහැ නේද? දික්කුඹුර පන්තිය නතර වෙනවා. දික්කුඹුර පන්තිය පැවැත්වෙන්නේ නැහැ මේ 21 අවුරුද්දට. ඒක දන්නව ඇති. right. එතකොට 6ට ඉවර කරන්න කියලා තියෙනවා. 6 වෙද්දි මම ඉවර කරන්න. 4 ඉඳන් 6 වෙනකන් දාන්නම්කෝ. එතකොට හරිනේ. right. ඔව්. right. එහෙනම් අපි පාඩමට එමු පුතේ. අපේ පාඩම පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පාඩමේ අපි කතා කරේ අවශ්‍යතාවය හඳුනා ගැනීම, විසඳුම සැලසුම් කිරීම, විසඳුම කේතකරණය කිරීම, විසඳුම පරීක්ෂා කිරීම, පද්ධතිය පිහිටුවීම, පද්ධතිය නඩත්තු කිරීම. ඔය පියවර 6 මතක තියෙන්න ඕන. එතකොට මම කටපාඩමින් මතක තියාගෙන ඉන්නවා. සමහර වෙලාවට පැටලෙන වෙලාවල් තියෙනවා. හොඳේ. ඉස්සෙල්ලා වුණේ තේම වැඩක්. මම නැවත කියනවා අවශ්‍යතාවය හඳුනා ගැනීම, විසඳුම සැලසුම් කිරීම, විසඳුම කේතකරණය කිරීම, පද්ධතිය නඩත් මේ විසඳුම පරීක්ෂා කිරීම, පද්ධතිය පිහිටුවීම, පද්ධතිය නඩත්තු කිරීම. හරිනේ? එතකොට මේකෙන් අවශ්‍යතාවය හඳුනා ගැනීම කියන පියවරේදී තමයි අපි මුලින්ම නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි, වාර්තා හා ලිපිගුණ නිරීක්ෂණය, මූලාදර්ශයක් සැපීම කියන පළවෙනි පියවර පහ කතා කරේ. ඒ අවශ්‍යතාවය හඳුනා ගැනීමේදී. ඊළඟට අපි දෙවෙනියට කතා කරන්නේ පද්ධතිය විසඳුම සැලසුම් කිරීම. පද්ධතිය නෙමෙයි විසඳුම සැලසුම් කිරීම. මෙන්න මේ විසඳුම සැලසුම් කිරීම කියන පියවරේදී පුතේ අපි දැන් අර මූලාදර්ශය කියන තැනදී මට කියන්න අමතක වුණා. මූලාදර්ශ දැන් අපි ගයක් හදන්න යද්දි පුතේ අලුතෙන් ගයක් හදන්න යද්දි ඉස්සෙල්ලම අපිට මේ ඒ ගේ කොහොමද නිර්මාණය වෙන්නේ කියලා සැලසුමක් ත්‍රිමාණව නිර්මාණය කරලා දෙනවා අපේ ආකිටෙක්චර් විසින්. ඒ කියන්නේ නිවාස සැලසුම් ශිල්පීන් විසින් ත්‍රිමාණව අපේ ගේ අපිට දැන් ගයක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ගේ කොහොමද හදලා ඉවරනහම තියෙන්නේ කියලා බලන්න පුළුවන් ත්‍රිමාණ රූප සටහනක් නිර්මාණය කරලා දෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මූලාදර්ශයක් කියලා කියන්නේ. හොඳේ? ආකෘතියක් කියලා කියන්නේ ඒ වගේ දෙයක්. එතකොට විසඳුම සැලසුම් කිරීමේදී අපි බලන්න ඕන මේකෙදී මොනවද අපි භාවිතා කරන මෘදුකාංගවල ආකිටෙක්චර් එක සැලසුම මොන වගේද? ඊළඟට මෘදුකාංගයේ අතුරු මුහුණත මොන වගේමද? කියන්නේ පරිශීලකයට කොහොමද මේ මෘදුකාංගය දර්ශනය වෙන්නේ? ඊළඟට මේකේ දත්ත ගබඩා කරගන්න ඕනේ. ඒ දත්ත ගබඩාවන් මොන විදියටද? ඒවට අවශ්‍ය සංඝටක මොනවද? ඊළඟට මේවට භාවිතා කරන උපාංග තව අපිට පද්ධතියක් කිව්වහම මෘදුකාංගය විතරක් නෙමෙයි. දැන් මේ කතා කරන මාතෘකාවේදී පද්ධති සංවර්ධනය කියන මාතෘකාවේදී අපි කතා කරන්නේ මෘදුකාංගය ගැන විතරක් නෙමෙයි. මෘදුකාංගය කියන්නේ මේක එක පාර්ට් එකක් විතරයි. මේකේ දෘඩාංගයක් තියෙනවා. ඒ කියන්නේ සිස්ටම් එකක් ඔයාලා දන්නවා පුට් සිටි එකට ගියහම පුට් සිටි අර බිලියන් සිස්ටම් එක ගත්තාම ඒකේ ඩිවයිසස් ගොඩක් තියෙනවානේ පුතේ. බාකෝඩ් රීඩර් එකක්, තීරුකේත කියවනයක් තියෙනවා. printer එකක් තියෙනවා, තාප මුද්‍රකයක් තියෙනවා. කැෂියර් මැෂින් එකක් අර සල්ලි දාන අර ටකස් ගාලා ඇරෙන්නේ. කැෂියර් මැෂින් එකක් තියෙනවා. ඉතින් මේ වගේ පද්ධතියක් කිව්වට පස්සේ මෘදුකාංගය විතරක් නෙමෙයි දෘඩාංග වලිනුත් සමන්විත මේ පද්ධතියක්. ඒකයි අපි මේකට සිස්ටම් එකක් කියලා කියන්නේ. ඒතර පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා අපි මේ පාඩමේ ඉස්සෙල්ලම කතා කරා. පද්ධතියක් කියන්නේ සංඝටක සමූහයක් යම් නිශ්චිත කාර්යයක් සිද්ධ කරන්න එකිනෙක සම්බන්ධ වී ක්‍රියාත්මක වීම. එහෙම නේද?
මාත් එක කියන්න මොකද්ද පද්ධතියක් කියන එක අපි අර්ථකථනය කරන්නේ කොහොමද? යම් පද්ධතියක් යනු සංඝටක සමූහයක් යම් නිශ්චිත කාර්යයක් සිදු කර ගැනීම සඳහා එකිනෙක අන්තර්ක්‍රියාකාරීත්වයෙන් යුක්තව ක්‍රියාත්මක වීම අපි කියනවා පද්ධතියක් කියලා. එතකොට අපි ආයි නැවත කියොත් අර පුට් සිටි එකේ තියෙන කැෂියර් මැෂින් එක නැත්තම් පුට් සිටි එකේ අර බිල්පත නිකුත් කරන මේ පද්ධතිය ගැන කතා කරන්න මේකෙදිත් මේ උපාංග එකිනෙක සම්බන්ධ වෙලා යම් නිශ්චිත කාර්යයක් වෙනුවෙන් එකිනෙක අන්තර්ක්‍රියාකාරීත්වයෙන් ක්‍රියාත්මක වෙනවා. එහෙම නේද? තීරුකේත කියවනය සම්බන්ධයි, printer එක සම්බන්ධයි, කැෂියර් මැෂින් එක කියන්නේ අර මුදල් සල්ලි දාන අර ලාච්චු වගේ එක සම්බන්ධයි, පරිගණක තීරය සම්බන්ධයි. ඉතින් මේ වගේ මේ පද්ධතිය තුළ අපි දැන් මම මේ කියාගෙන ආවේ පුතේ මෘදුකාංග පමණක් නෙමෙයි මෘදුකාංගය තමයි මේ පද්ධතිය මෙහෙයවීම සිද්ධ කරන්නේ අපි ඩිවලොප් කරන්නේ මෘදුකාංගය තමයි හැබැයි මෘදුකාංගය හරහා ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන දෘඩාංග සැලසුම් කිරීමත් අපි මේ විසඳුම සැලසුම් කිරීම කියන පියවරේදී සිදු කරන්න ඕන පැහැදිලිනේ ඔන්න මම දැන් මේ මුලින් ඉඳන් කතා කරගෙන එන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් දෙකක් කතා කරා ඊළඟට විසඳුම කේතකරණය කරනවා කියලා කියන්නේ පුතේ අපි පද්ධතිය සැලසුම් කරද්දී අපි ඒකට ෆ්ලෝ chart එක අඳින්න ඕන. ඒකට සූඩා කෝඩ් එක ලියන්න ඕන. ඒ කියන්නේ ගැලීම් සටහන් ව්‍යාජකේත ලියලා ඊට පස්සේ තමයි අපි ප්‍රෝග්‍රෑම් එක ලියන්න ගන්නේ තුන්වෙනි පියවරේදී විසඳුම කේතකරණය කියන තුන්වෙනි පියවර. එතකොට අපි පද්ධතිය විශ්ලේෂණය කරා දෙවෙනි පියවරේදී ඊට පස්සේ අවශ්‍යතාවය හඳුනාගත්ත පළවෙනි පියවරේදී දෙවෙනි පියවරේදී පද්ධතිය විශ්ලේෂණය කරා මේ විසඳුම සැලසුම් කරා තුන්වෙනි පියවරේදී විසඳුම කේතකරණය කරනවානේ එතකොට අපි දෙවෙනි පියවරේදී ඇඳපු ගැලීම් සටහනට එහෙම නැත්නම් නිර්මිතියට මෘදුකාංගයේ නිර්මිතියට අදාළව අපේ පද්ධතිය සඳහා අවශ්‍ය කරන ලබන මෘදුකාංගය කේතකරණය කරනවා කෝඩින් කරනවා මේක සඳහා ඕනෑම පරිගණක භාෂාවක් භාවිතා කරන්න පුළුවන් එතකොට Java වෙන්න පුළුවන් Pascal වෙන්න පුළුවන් Python වෙන්න පුළුවන් එහෙම නැත්නම් Visual Basic වගේ එකක් C++ C# ඉතින් මේ වගේ ඕනෑම පරිගණක භාෂාවක් භාවිතා කරලා මේ ප්‍රෝග්‍රෑම් එක ඩෙවලොප් කිරීම කරන්න පුළුවන් කේතකරණයේදී. දැන් මේක කෝඩින් කරගත්තා. ප්‍රෝග්‍රෑම් එක හදාගත්තා. දැන් ඩිවයිසස් ටික තියෙනවා. ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. දැන් අපි මේ පද්ධතිය පරීක්ෂා කරන්න ඕන. එහෙම නේද? අපි හදාගෙන පද්ධතිය පරීක්ෂා කරන්න ඕන. මේ පද්ධතිය පරීක්ෂා කරද්දී අනුගමනය කරනු ලබන පියවර 4ක් තියෙනවා. මොකද්ද පුතේ පද්ධතියක් පරීක්ෂා කිරීමේදී අනුගමනය කරන පියවර 4? පළවෙනි එක මේ ඒකකයන් වෙන වෙනම පරීක්ෂා කරනවා අපි කියනවා ඒකක පරීක්ෂාව කියලා. දැන් පුතේ මම කිව්වනේ අපේ මේ පද්ධතිය තුළ දෘඩාංගයක් තියෙනවා මෘදුකාංගයක් තියෙනවා. මේවා එකිනෙක සම්බන්ධ වෙලා අන්තර්ක්‍රියාකාරීත්වයෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. මේවා එකිනෙක සම්බන්ධ කරන්න කලින් මේවා එකිනෙක වෙන වෙනම පරීක්ෂා කරන්න ඕන. printer එක වැඩද කියලා බලනවා. barcode reader එක වැඩද කියලා බලනවා. තව මේකේ තව අර මේ සල්ලි නෝට්ටු මුදල් දාන කැෂියර් මැෂින් එක වැඩද කියලා බලනවා. ඉතින් මෙන්න මේ වගේ අපේ මේ පද්ධතිය සමන්විත වන උපපද්ධතීන් ඒ කියන්නේ වෙන වෙනම කොටස් වෙන වෙනම උපාංග නැවත නැවත ඒවා වෙන වෙනම පරීක්ෂා කරනවා. අපි යන්නේ ඒකට කියනවා ඒකක පරීක්ෂාව කියලා. මොන පරීක්ෂාව කියලාද? ඒකක පරීක්ෂාව කියලා. ඊට පස්සේ අපි ඒකක පරීක්ෂාවෙන් පස්සේ අර ඒකකයන් ටික උපාංග ටික එකිනෙක සම්බන්ධ කරගන්නවා. අර පරිගණකයට එකිනෙක සම්බන්ධ කරගෙන බලනවා මේ සමස්ත පද්ධතිය දැන් වැඩ කරනවද කියලා. කියන්නේ අපි ඩෙවලොප් කරපු පද්ධතිය වැඩ කරනවද කියලා නෙමෙයි මේ බලන්නේ. අර ඩිවයිස් ටික එකිනෙක සම්බන්ධ කරගෙන මේ පැත්තෙන් ඉන්පුට් එකක් දීලා අර පැත්තෙන් අවුට් එකක් ගන්න පුළුවන්ද? ඒ කියන්නේ print out එකක් ගන්න පුළුවන්ද? barcode reader එක වැඩද? නේ ඉතින් මේ මේක ඇරෙනවද වැහෙනවද? ඒ ටික බලනවා. ඒ කියන්නේ සමස්ත පරීක්ෂාවක් කරනවා. අන්න ඊට පස්සේ පද්ධතියට නිවැරදි ආදානයක් දීලා නිවැරදි ප්‍රතිදානයක් ලබා දෙනවද කියලා බලනවා. කියන්නේ අපි ඩෙවලොප් කරන මොකක් හරි පද්ධතියට නිවැරදි ආදානයක් දීලා නිවැරදි ප්‍රතිදාන ලැබෙනවද කියලා බලනවා. ඊට පස්සේ අපි මේකට ගෙනල්ලා වාඩි කරනවා අර පද්ධතිය භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ප්‍රතිග්‍රාහකයෝ පරිශීලකයෝ ගෙනල්ලා වාඩි කරලා එයාලට කියනවා මේ පද්ධතිය පරීක්ෂා කරලා බලන්න, වැඩ කරලා බලන්න කියලා. එතකොට එයාලා පරීක්ෂා කරන එකට අපි කියනවා ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා. මොන පරීක්ෂාවද පුතේ? ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. right. ඉතින් එහෙනම් අපි ඩිවලොප් කරපු පද්ධතිය ප්‍රධාන පියවරයන් 4ක් යටතේ අපි පරීක්ෂා කරා. ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව, ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. කියන පරීක්ෂා ආකාර 4 ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව, ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. සමස්ත පරීක්ෂාව සහ පද්ධති පරීක්ෂාව පටල ගන්න එපා. මම දන්නවා ඒකක පරීක්ෂාවයි ප්‍රතිග්‍රහණ පරීක්ෂාවයි ඔයාලට පැටලෙන්නේ නැහැ. හැබැයි සමස්ත පරීක්ෂාවයි පද්ධති පරීක්ෂාවයි ඔයා පටල ගන්න පුළුවන්.
සමස්ත පරීක්ෂාව කියලා කියන්නේ පොතේ මුළු ඔක්කොම පරීක්ෂා කරනවා. නිවැරදි ආදානයන් ලබා දෙන්නේ නැහැ. පද්ධති පරීක්ෂාවේදී තමයි අපි නිවැරදි ආදානයන් ලබා දීලා නිවැරදි ප්‍රතිදානයන් ලැබෙනවද කියලා බලන්නේ. පැහැදිලිනේ? රයිට්. ඔය දෙක පටල ගන්න එපා. රයිට්. දරුවෙක් අහලා තියෙනවා එක එක පරිගණක භාෂාවල ටයිපින් වෙනස්ද කියලා. කෝඩින් වෙනස් පුතේ. අපි පැස්කල් වල කෝඩින් කරන විදිය නෙමෙයි Java වල. Java වල ඒ වගේ නෙමෙයි Python වල. එක එක ලැන්ග්වේජ් වල කෝඩින් සිස්ටම් එක වෙනස් වෙනවා. ලොකු වෙනසක් නැහැ. පොඩි වෙනස්කම් තියෙනවා පුතේ. හොඳේ? මගෙන් අහලා තියෙන ප්‍රශ්නයක්. ඊට දරුවෙක් අපේ තව දරුවෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ සබ්ස්ක්‍රිප්ට් සුපර්ස්ක්‍රිප්ට් ගැන. මම ඒක මේ ක්ලාස් එක අවසානයේදී අන්තිමට මම කියලා දෙන්නම්. හොඳේ? රයිට්. හරි. ඉතින් එහෙනම් අපිට ඊළඟ මාතෘකාව අපි නතර කරලා ඇත්තේ පද්ධතිය පිහිටුවීම deployment of the system. මාතෘකාව ලියා ගන්න පුතේ. පද්ධතිය පිහිටුවීම deployment of the system. පද්ධතිය පිහිටුවීම deployment of the system. පද්ධතිය පිහිටුවීම පද්ධතිය පිහිටුවීම deployment of the system. right. ඔයාලට පේනවා ඇති පද්ධතිය පිහිටුවීමේදීත් අපි අනුගමනය කරන්න ඕන පියවර ආකාර 4ක් තියෙනවා. මොනවද මේ ආකාර 4? එකක් අපි කියනවා direct deployment එහෙම නැත්නම් ඍජු පිහිටුම කියලා. දෙවෙනි එක සමාන්තර පිහිටුම. තුන්වෙනි එක නියමුමය පිහිටුම. හතරවෙනි එක අධියරමය පිහිටුම. ඍජු පිහිටුම, සමාන්තර පිහිටුම, නියමුමය පිහිටුම, අධියරමය පිහිටුම. right? ඔන්න ඔය පිහිටුවීමේ ආකාර 4 ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. right. ලියන්න පද්ධතිය පිහිටුවීම කියන එක යටතේ නෝට් එකක් ලියා ගන්න. සකස් කරගත් පද්ධතිය නෝට් එකක් ලියා ගන්න. සකස් කරගත් පද්ධතිය සකස් කරගත් පද්ධතිය පිහිටුවීම සකස් කරගත් පද්ධතිය පිහිටුවීම සඳහා සකස් කරගත් පද්ධතිය පිහිටුවීම සඳහා අනුගමනය කළ හැකි අනුගමනය කළ හැකි අනුගමනය කළ හැකි පිහිටුවීමේ ක්‍රමවේදයන් හතරකි. 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 right. මට කියන්න අමතක වුණා පුතේ. එදා අපි සාමාන්‍ය පන්තියේදී ආරම්භ කරේ අලුත් පාඩම දත්ත සමුදාය කියන අපේ 10 වසරේ අවසාන පාඩම ආරම්භ කරා. ඉතින් පෙබරවාරි මාසේ අපේ අනෙක් සියලුම පන්ති ආරම්භ වෙනවා. ඒ වගේම ජනවාරි 31 වෙනි ඉරිදා අපි අඟුරුගහ අල්පායතනයේ පන්ති ආරම්භ වෙනවා. එදාටත් මම දත්ත සමුදාය පාඩම සාකච්ඡා කිරීම ආරම්භ කරනවා. හොඳයි දත්ත සමුදාය පාඩම සාකච්ඡා කිරීම ආරම්භ කරනවා. ඉතින් ඒක හින්දා සාමාන්‍ය පන්තිවලට සම්බන්ධ වෙන්න පුළුවන් හැම දරුවෙක්ම අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. hand sanitizer එකක් අරන් එන්න. එතකොට මාස්ක් එක දාගෙන එන්න. දුරස්ථභාවය ආරක්ෂා කරගන්න. තමන්ගේ ආරක්ෂාව තමන් සලසගත්තට පස්සේ කිසිදු ගැටලුවක් නැහැ. හොඳයි තමන්ගේ ආරක්ෂාව තමන් සලසගත්තාම කිසිදු ගැටලුවක් නැහැ. මොකද අපිට පන්තිවල ඉඩකඩ ප්‍රමාණවත්ව තියෙනවා. ඒ දුරස්ථ බව, ඒ අවශ්‍ය සියලුම පහසුකම් ඔයාලට සැලසීමේ හැකියාව අපිට තියෙනවා. සාමාන්‍ය පන්ති තුලදී. ඉතින් ඔයාලගේ ආරක්ෂාව තහවුරු කරගත්තාම
එතනින් එහා එක ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳයි. right. පද්ධතිය පිහිටුවීමේ ආකාර 4 ඉස්සෙල්ලා ලියා ගන්න පුතේ එක යට එක. ඔන්න ඔය ටික ලියා ගන්න එක යට එක. ලියාගෙන ඉවරලා මට කියන්න. සිප්ම එකෙත් පෙබරවාරි මාසේ මුල සතියේ බදාදා පටන් ගන්නවා පුතේ. ඒ කියන්නේ 3 වෙනි බදාදා. හරිද පුතේ මේ ටික ලියලා ඉවරද? ඉංග්‍රීසි වචන ටිකත් ලියා ගන්න හොඳේ. direct deployment, parallel deployment, pilot deployment, paced deployment. හරිනේ? right. දැන් මෙන්න මෙහෙමයි. දැන් පුතේ දැන් මම ආයෙත් එනවා අපි අර කලින් කරපු උපකල්පනයට. දැන් ගමේ කඩේ මුදලාලි ඔයාගෙන් පද්ධතියක් එයාට එයාගේ තියෙන අත්‍යුරු පද්ධතිය වෙනුවට අතින් සකස් කරලා ලබා දෙන බිල්පත වෙනුවට පරිගණක පාදක බිල්පතක් ලබා දීමට හැකි ක්‍රමවේදයක් හදලා දෙන්න කියලා කිව්වා. සිස්ටම් එකක් ඩෙවලොප් කරලා දෙන්න කිව්වා. ඉතින් දැන් ඔයා මොකද කරේ? ඔයා මුදලාලිගේ අවශ්‍යතාවය හඳුනාගත්තා. identify the requirement. ඊට පස්සේ ඒකට සඳහා ඔයා නිරීක්ෂණය සම්මුඛ සාකච්ඡා ප්‍රශ්නාවලි වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය සහ මූලාදර්ශයක් සැපීම කියන නිරීක්ෂණ පියවරයන් ටික අනුගමනය කරා. ඊට පස්සේ පද්ධතිය විශ්ලේෂණය කරා ඔයා. ඊට පස්සේ පද්ධතිය කේතකරණය කරා. ඊට පස්සේ පද්ධතිය පරීක්ෂා කරා. ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව සහ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියන පරීක්ෂණ ආකාර 4ම අනුගමනය කළා මේ පද්ධතියේ තියෙන සියලුම දෝෂ ඉවත් කරගෙන තියෙන්නේ. එතකොට ඔයා මේ වෙනකොට ගුණාත්මක පද්ධතියක් සකස් කරලා ඒකට අවශ්‍ය කරන උපාංග ටික දැන් අරගෙන ඒ සියල්ල සූදානම්. තේරුණානේ? අපි හිතමු ගමේ කඩේ මුදලාලිට බාකෝඩ් රීඩර් එකක්, තීරුකේත කියවනයක්, පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක්, අර මුදල් ඇතුළත් කරන කැෂියර් එකක්, මේ වගේ සියලුම උපාංග UPS එකක්, බැටරි බෑකප් එකක් නේ විදුලිය විසන්ධි වුණත් මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන මේ අවශ්‍ය කරන සියලුම උපාංග ටික පරීක්ෂා කළා. දැන් පද්ධතිය ඕකේ. දැන් මොකද ඔයා කරන්නේ? මේකත් අරගෙන යනවා ගමේ කඩේට. ගිහිල්ලා මුදලාලිගේ තියෙන බිල් පැත් ටික ඔක්කොම පැත්තකින් තියුවා. මේසේ තියෙන ටොපි බෝතල් ටිකයි ඔක්කොමයි පැත්තක තියලා මේසේ උඩින් තියනවා සිස්ටම් එක තියලා. පැහැදිලිනේ? ගිහිල්ලා අලුත් සිස්ටම් එක තියනවා. තියලා ගමේ කඩේ මුදලාලිට කියනවා දැන් මේක ක්‍රියාත්මක කරන්න. දැන් මෙතනින් මෙතනින් ඉඳලා බිල් දෙන්න මේ විදියට වැඩේ කරන්න. අන්න කෙලින්ම ඔයා ඍජු පිහිටුමක සිදු කරා. ඔයා මොකද්ද කරේ? ඍජු පිහිටුමක් සිද්ධ කරා. පැරණි පද්ධතිය කලින් බිල්පත් ටික ඔක්කොම බිලක් දෙන එක පෑනෙන් ලියන ඔක්කොම පැත්තකින් තියලා කෙලින්ම අලුත් සිස්ටම් එක දුන්නා. අන්න ඍජු පිහිටුම. ඒතර ඍජු පිහිටුම කියලා කියන්නේ පැරණි පද්ධතිය එකවරම සම්පූර්ණයෙන් ඉවත් කළා ඒ වෙනුවට නව පද්ධතිය ආදේශ කිරීම. පැහැදිලිනේ? ඍජු පිහිටුම. right. දෙවෙනි ආකාරය තමයි සමාන්තරව පිහිටුවනවා කියන එක. එතකොට අපි හිතමු මේ ඍජු පිහිටුමේදී දැන් මේ මුදලාලිට මේක හුරු නෑනේ. ඉස්සෙල්ලම තමයි මේ සිස්ටම් එක දෙන්නේ. දැන් මුදලාලිට වයසයි. මෙයාට එකපාරට මේ ඍජු පිහිටුම සාර්ථක නොවෙන්න පුළුවන්. එයාට එකපාරටම එන පිරිසත් එක්ක මේ වැඩේ ඉක්මනට කරගන්න බැරි වෙන්න පුළුවන්. ඍජු පිහිටුම සාර්ථක නොවෙන්න පුළුවන්. ඉතින් එහෙම අවස්ථාවකදී නම් අපි ඍජු පිහිටුම අනුගමනය කරන්නේ නැහැ. අපිට පුළුවන් සමාන්තර පිහිටුම අනුගමනය කරන්න. අර ගමේ කඩේ මුදලාලිගේ මේසේ උඩින් දැන් අපි ගිහින් තියන්නේ නැහැ මේක. අර ඍජු පිහිටුමේදී වගේ දෙවෙනි
ආකාරය නම් මේ ආකාර හතරෙන් කැමති එකක් තමයි අපි අනුගමනය කරන්නේ. මේ ආකාර හතරම අනුගමනය කරන්නේ නැහැ පුතේ. මේකෙන් කැමති එකක්. එක්කෝ අපි කෙලිම ඍජු පිහිටුම අනුගමනය කරනවා. අපි ඒක නැතුව සමාන්තර පිහිටුම නම් අනුගමනය කරන්නේ. එතෙන්දී අපි කරන්නේ අර ගමේ කඩේ මුදලාලිගේ කලින් බිල් ලියන පොත, බිල් පොත් ඒ ටික ඔහොමම තියෙනවා. මුකුත් කරන්නේ. ඒකත් තියෙනවා. ඒක තියදී අපේ අලුත් සිස්ටම් එකක් ගිහිල්ලා පැත්තකින් තියෙනවා. පැහැදිලිනේ අලුත් මේසයක් තියලා කම්පියුටර් එකයි ඒ බඩු ටික තියෙනවා. එතකොට මුදලාලිට කියනවා අලුත් සිස්ටම් එකනොත් දෙන්න බිල් එකක්. ඔයාට ඒක කරගන්න බැරි වුණොත් මොකක් හරි ගැටලුවක් මතුනොත් ඔයා පරණ සිස්ටම් එකකට දෙන්න. අපි හිතමු කඩේට මිනිස්සු එකපාරට ගොඩක් සෙනගාවොත් එයාට එකපාරටම අලුත් සිස්ටම් එක හුරු නැති හින්දා එයාට එකපාරට මේකෙන් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒක හින්දා එයාට අපි කියනවා පරණ සිස්ටම්. ඒ කියන්නේ සමාන්තරයි. අලුත් සිස්ටම් එකක් තියෙනවා, පරණ සිස්ටම් එකක් තියෙනවා. එතකොට එයා හෙමින් මේ අලුත් සිස්ටම් එකට අනුගත වුණාට පස්සේ පරණ සිස්ටම් එක හෙමින් අයින් කරනවා. සමාන්තරගත පිහිටුම කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ අලුත් සිස්ටම් එකත් එක්කම පරණ සිස්ටම් එකක් තියෙනවා. පැරණි පද්ධතියක් තියෙනවා, පැරණි ක්‍රමවේදයක් තියෙනවා. ක්‍රමයෙන් එයා අලුත් ක්‍රමවේදයට අලුත් සිස්ටම් එකට අනුගත වුණාට පස්සේ පැරණි පද්ධතිය ඉවත් කරනවා. ආන්න ඒක සමාන්තරගත පිහිටුම. දැන් ඍජු පිහිටුමේදී කරේ දඩස් ගාලා ගිහිල්ලා තියපු එකනේ. සමාන්තරගත පියවරේදී ක්‍රමයෙන් මුදලාලිව ඒකට අනුගත කරනවා. අන්න ඒක අපි කියනවා සමාන්තරව පිහිටවනවා කියලා. ඒකත් හරියන්නේ නැහැ. මේ යකාට ඒත් මේක අල්ලගන්න බෑ. අපි දානවා නියමුවෙක්. නියමුමය පිහිටුම. දැන් ඔයාලා දන්නවා ඔයාලා යනවනේ අර මේ රෙදිපිලි මිලදී ගන්න අර අපේ සුපිරි වෙළඳසැල් තියෙනවනේ. එහෙම නේද? අපේ සාමාන්‍යයෙන් අපේ මේ නගර ආශ්‍රිතව සුපිරි වෙළඳසැල් තියෙනවා රෙදිපිලි අලෙවි කරන. ඒ වගේ අලෙවිසැලකට ගියාට පස්සේ දැන් මම මෙහෙම කියනකොට මතක් වෙනවා ඇති. මේ වගේ අලෙවිසැලකට ගියාට පස්සේ පුතේ ඔයාලා දැකලා තියෙනවා මුදල් ගෙවන්න පුළුවන් කවුන්ටර්ස් 4-5ක් තියෙනවානේ. පුට් සිටි වලත් තියෙනවා නේ. 4-5ක් 5 දෙනෙක් ඉන්නවා අපිට මුදල් ගෙවීම සිද්ධ කරන්න පුළුවන් කවුන්ටර්ස් 4-5ක් තියෙනවා. ඉතින් ඒ වගේ හිතන්න දැන් අපේ මේ ගමේ කඩේ මුදලාලි දියුණු වෙලා. එයාත් දැන් මුදල් ගනුදෙනු සිද්ධ කරන්න පුළුවන් තැන් කිහිපයක් පිහිටවලා දැන් මේක ටිකක් ලොකු ව්‍යාපාරයක් බවට පත් වෙලා කියලා. එතකොට අපි මෙන්න මෙහෙම වැඩක් කරනවා. අපි දැන් ගමේ කඩේ මුදලාලිට නියමුවෙක් දෙනවා. ඒ කියන්නේ ගමේ කඩේ මුදලාලිට දෙනවා. දැන් ගමේ කඩේ මුදලාලි ගාව 3-4 දෙනෙක් වැඩ කරනවා. හරි? එහෙම උපකල්පනයක් කරා. දැන් ඔන්න ගමේ කඩේ මුදලාලි ගාව දැන් ඔන්න ඔහොම බිල්පත් නිකුත් කරන මේස 4ක් තියෙනවා. ඕකේ ඉන්නවා 4 දෙනෙක් ඉන්නවා. හරි? දැන් මේගොල්ලෝ මේ මේසේ උඩ නැගලා නැහැ හොඳේ. රයිට් 4 දෙනෙක් ඉන්නවා. අපි මේ 4 දෙනාටම ඍජු පිහිටුම හෝ සමාන්තර පිහිටුම අනුගමනය කරන්නේ නැහැ. මේ 4 දෙනෙන් එක්කෙනෙක් අල්ල ගන්නවා. ඒ කියන්නේ පරිගණක දැනුම හොඳටම තියෙන මේකට සුදුසුයයි හිතන කෙනෙක් එක්කෙනෙක් අල්ල ගන්නවා. එයාට අපි යාගේ මේසේ උඩින් තියනවා. යාට ওই සිස්ටම් එකයි ওই කම්පියුටර් ටික යාට පාවිච්චි කරන්න දෙනවා. එතකොට මෙයා දැන් අනිත් අය සාමාන්‍ය විදියට බිල්පත් නිකුත් කරනවා. හරි? එක්ක සාමාන්‍ය විදියට පැරණි පරිගණක පාදක පද්ධතිය ක්‍රියාත්මක කරනවා. එක්කෙනෙකුට විතරක් අලුත් පද්ධතියක එක්කෙනෙකුට හෝ කිහිප දෙනෙකුට විතරක් අලුත් පද්ධතියෙන් බිල්පත් නිකුත් කරන්න දෙනවා. නැත්නම් අලුත් පද්ධතිය ක්‍රියාත්මක කරවන්න දෙනවා. එතකොට එයා මේකට අනුගත වෙනවා. එයා මේකට හුරු වෙනවා. දැන් එයාට කියනවා අනිත් අයටත් මේක හෙමින් පුරුදු කරන්න කියලා. හරි? නියමුවෙක් ඉන්නවා. නියමුව හරහා අනිත් අයව ක්‍රමයෙන් මේ අලුත් පද්ධතියට අනුගත කරගන්නවා. තේරුණානේ? එතකොට මෙයා මේකට හුරු වෙලා එයා ඊට පස්සේ තව කෙනෙකුට දෙනවා අපි අලුත් පද්ධතිය. එතකොට තව කෙනෙකුට දුන්නාම එයාට මතුවෙන ගැටලු සඳහා මෙයාට පුළුවන්නේ. මෙයා උදව් කරනවා. ඒ විදිහට ක්‍රමයෙන් සමස්ත අලුත් පද්ධතිය සමස්ත ආයතනය පුරා පුරුදු පුහුණු කරනවා. තේරුණානේ? අන්න ඒකට අපි කියනවා නියමුමය පිහිටුම කියලා. දැන් පිහිටුවීමේ ආකාර අපි කීයක් කතා කරාද? 3ක් කතා කරා. එකක් ඍජු පිහිටුම. දඩස් ගාලා අලුත් පද්ධතිය දානවා, පරණ පද්ධතිය පැත්තට දානවා. දෙවෙනි එක තමයි පුතේ සමාන්තරගත පිහිටුම. පැරණි පද්ධතිය ක්‍රියාත්මක කරන අතරතුරම අලුත් පද්ධතිය දෙනවා නම් අපි කියනවා සමාන්තරගත පිහිටුම කියලා. තුන්වෙනි එක තමයි නියමුමය පිහිටුම. ඒ කියන්නේ ඔක්කොටම අලුත් පද්ධතිය දෙන්නේ නැහැ. තෝරාගත්තු පුද්ගලයෙකුට හෝ තෝරාගත් පිරිසකට විතරක් නව පද්ධතිය ක්‍රියාත්මක කරන්න සලස්වලා ඊට පස්සේ ක්‍රමයෙන් අනිත් අයටත් ඒ හරහා ඒ නව පද්ධතිය භාවිතා කරන්න අනුගත කරනවා. නැත්තම් නව පද්ධතිය භාවිතා කරන්න සලස්වනවා. පැහැදිලි නේද පුතේ? නියමුමය පිහිටුම තේරුණානේ? රයිට්. ඊළඟට තියෙනවා අධියරමය පිහිටුම. මොකද්ද මේ අධියරමය පිහිටුම? රයිට්. අපි ඒ ගැන අපි
මේකේ නෝට් එක ලියාගෙන ඉවරලා කතා කරමු. මොකද අධ්‍යයන පිහිටුම පැහැදිලි කරන්න ටිකක් අමාරුයි. රයිට්. අපි මේ ටික ලියාගමු පුතේ. රයිට්. ලියන්න පළවෙනි මාතෘකාව ඍජු පිහිටුවීම, direct deployment. ඍජු පිහිටුවීම. ඍජු පිහිටුවීම. එතන ලියා ගන්න ඍජු පිහිටුවීම කියලා ලියලා පැරණි පද්ධතිය එක්වරම සම්පූර්ණයෙන් ඉවත් කර. පැරණි පද්ධතිය එක්වරම සම්පූර්ණයෙන්ම ඉවත් කර ඍජු පිහිටුම කියන තැන ලියන්නේ පැරණි පද්ධතිය එක්වරම සම්පූර්ණයෙන්ම ඉවත් කර පැරණි පද්ධතිය එක්වරම සම්පූර්ණයෙන් ඉවත් කර නව පද්ධතිය ක්‍රියාත්මක කරවීමට සැලැස්වීම. නව පද්ධතිය ක්‍රියාත්මක කිරීමට සැලැස්වීම. නව පද්ධතිය ක්‍රියාත්මක කිරීමට සැලැස්වීම. රයිට්. දැන් හිතන්න ඔයා බස් එකේ කොන්දොස්තරට අර සිස්ටම් එකක් ඩිවලොප් කරලා දීපු එක හිතන්න ඔයා. දැන් ඔයාලා දන්නවා මුල් කාලේ වෙනව මතකත් දන්නේ ඔයාලට මීට වසර 3-4කට 5කට විතර ඉහතදී බස් කොන්දොස්තරලා අතේ තිබුණේ නෑ පුතේ ওই වගේ ඩිවයිස් එකක් බිල් එකක් මේ print කරලා දෙන්න පුළුවන් බස් ටිකට් එක print කරලා දෙන්න පුළුවන් devices එකක් තිබුණේ නැහැ. ගොඩක් වෙලාවට දැන් අපි ඉගෙන ගන්න කාලෙදී අපි A level classes යන කාලෙදී පුතේ එයාලා ගාව තිබුණේ පොත පෑනෙන් මේ පොතේ ලියලා දෙන එක තමයි කරන්නේ. බස් ටිකට් එකක් දෙන එක තමයි කරන්නේ. හැබැයි දැන් අලුත් පද්ධතිය අලුත් සිස්ටම් එක ආවහම එකපාරටම බස් ටිකට් පොත පැත්තකින් තියලා එයාලට මේ සිස්ටම් එක දුන්නේ නැහැ. එයාලට දුන්නේ සමාන්තරගත පිහිටුමක්. හොඳ ඍජු පිහිටුමක් නෙමෙයි කරේ. මොකද බස් ටිකට් එක ලියන එකක් තියෙද්දිම තමයි යාලට අර printer එකත් එක්ක අර පොඩි ගැජට් එක අර වල් දැකලා තියෙනවා මෙහෙම තියන් ඉන්න එක දුන්නේ. පරිගණකයක් මේ පද්ධතිය දුන්නේ. එතකොට යම්කිසි විදියකින් මෙයාට මේක ක්‍රියාත්මක කරගන්න බැරි වුණොත් එයාට ටිකට් පොත තියෙනවා. ඒකෙන් ටිකට් නිකුත් කිරීමේ අවස්ථාවක් ලබා දුන්නා. ඒ කියන්නේ බස් කොන්දොස්තර කෙනෙකුට ওই බස් ටිකට් කඩන මැෂින් එක දෙද්දී සිද්ධ කරේ සමාන්තරගත පිහිටුමක්. නමුත් අපි වෙළඳ සැලක් පුට් සිටි එකක් ගත්තාම ඔයාලා දැකලා තියෙන පුට් සිටි වල එහෙම මේ ක්‍රම දෙකම භාවිතා වෙන්නේ නැහැ නේ. පුට් සිටි එකදී ගොඩක් වෙලාවට ඍජු පිහිටුමක් තමයි ක්‍රියාත්මක කරන්නේ. මොකද පුට් සිටි එකක සිස්ටම් එකක් කියලා කියන්නේ එහෙම එකවරම මේ කියන්නේ ඒක ලොකු අමාරු සිස්ටම් එකක් නේ. ඔයාලා දැකලා තියෙනවා මේ වෙයි තියෙන මේ තීරු කේතය අල්ලපු ගමන් ටක් ගාලා මේකේ තියෙන data එක යා එන්ටර් කරගන්නවා නැත්නම් මේ ආදානය කරගන්නවා. ආදානය කරගෙන මේක බිල්පත ලබා දෙන එක ලොකු සිස්ටම් එකක් නෙවෙයි. ඉතින් පුට් සිටි එක වගේ අපි ඇප්ලයි කරන්නේ නැත්නම් මේ සිස්ටම් ඩෙවලොපර්ස්ලා ඇප්ලයි කරන්නේ ඍජු පිහිටුම direct deployment කියන එක. හැබැයි බස් කොන්දොස්තරට සිස්ටම් එක දෙද්දී එයා අර parallel deployment කියන එහෙම නැත්නම් සමාන්තරගත පිහිටුම කියන ක්‍රමවේදය තමයි භාවිතා කරේ ක්‍රමවේදය. එහෙනම් අපි දෙවෙනි එක ලියාගමු සමාන්තරගත පිහිටුවීම. සමාන්තරගත පිහිටුවීම. සමාන්තරගත පිහිටුවීම. parallel deployment. සමාන්තරගත පිහිටුවීම. parallel deployment. right. ඒ යටතේ ලියමු සමාන්තරගත පිහිටුවීම යටතේ පැරණි පද්ධතිය ක්‍රියාත්මක වන අතරතුරම නව පද්ධතිය පිහිටුවීම සිදු කරයි. පැරණි පද්ධතිය ක්‍රියාත්මක වන අතරතුරම නව පද්ධතිය පිහිටුවීම සිදු කරයි. පැරණි පද්ධතිය ක්‍රියාත්මක වන අතරතුරම නව පද්ධතිය පිහිටුවීම සිදු කරයි. ක්‍රමයෙන්
ක්‍රමයෙන් නව පද්ධතිය සඳහා හුරුවන විට පැරණි පද්ධතිය ඉවත් කිරීම සිදු කරයි. ක්‍රමයෙන් නව පද්ධතිය සඳහා හුරුවන විට පැරණි පද්ධතිය ඉවත් කිරීම සිදු කරයි. ක්‍රමයෙන් නව පද්ධතිය සඳහා හුරුවන විට පැරණි පද්ධතිය ඉවත් කිරීම සිදු කරයි. right. දැන් කියන්න මගේ පුතේ පද්ධතිය පිහිටුවීම කීම යටතේ ඍජු පිහිටුම සහ සමාන්තර පිහිටුම කියන එක මගේ දරුවන්ට හොඳින් තේරුණාද කියන්න? මේ උගන්වපු ටික තේරුණාද කියන්න පුතේ? හැමෝටම හොඳින් තේරුණා නේද මේ කියලා දෙන ටික? right good. අපි එහෙනම් තුන්වෙනි මාතෘකාවට යමු නියමුමය පිහිටුම. pilot deployment. නියමුමය පිහිටුම. right good. right. නියමුමය පිහිටුම ගැනත් මම පැහැදිලි කරානේ. ඒ කියන්නේ ආයතනයේ ඉන්න සියලුම සේවකයන්ට අලුත් පද්ධතිය ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. තෝරාගත්තු පුද්ගලයෙකුට හෝ තෝරාගත් පිරිසකට විතරක් පළමුව මේ පද්ධතිය භාවිතා කරන්න සලස්වලා ක්‍රමයෙන් ඒ හරහා අනිත් අය මේ පද්ධතියට අනුගත කර ගැනීමක් නැත්නම් පුරුදු පුහුණු කර ගැනීමක් සිද්ධ කරනවා. එහෙම කරලා තමයි ක්‍රමයෙන් පැරණි පද්ධතිය ඉවත් කිරීම සිද්ධ කරන්නේ. අපි අන්න ඒකට කියනවා නියමුමය පිහිටුම කියලා. right. ලියන්න. समस्त पद्धतियම එක්වර ස්ථාපනය නොකර समस्त पद्धतियම එක්වර භාවිතයට නොගෙන පරිශීලකයන්ගෙන් කිහිප දෙනෙකුට පමණක් තෝරාගත් පිරිසකට පමණක් නව පද්ධතිය භාවිතා කිරීමට සලස්වයි. පරිශීලකයන් අතුරින් තෝරාගත් පිරිසකට පමණක් පද්ධතිය භාවිතා කිරීමට සලස්වයි. තෝරාගත් පිරිසකට පමණක් නව පද්ධතිය භාවිතා කිරීමට සලස්වයි. right. ඊළඟ රූලෙන් ලියන්න. එනම් පැරණි පද්ධතිය භාවිතා වන අතරතුරම කරන අතරතුරම තෝරාගත් පිරිසකට නව පද්ධතිය භාවිතා කිරීමට සලස්වයි. තෝරාගත් පිරිසකට පමණක් නව පද්ධතිය භාවිතා කිරීමට සලස්වයි. තෝරාගත් පිරිසකට පමණක් නව පද්ධතිය භාවිතා කිරීමට සලස්වයි. මේ හරහා ක්‍රමයෙන්
අනෙක් පිරිසද නව පද්ධතියට මේ හරහා ක්‍රමයෙන් අනෙක් පිරිසද නව පද්ධතියට හුරු කරවා ගැනීම සිදු කරයි. හුරු කරවා ගැනීම සිදු කරයි. මේ හරහා ක්‍රමයෙන් අනෙක් පිරිසද නව පද්ධතියට හුරු කරවා ගැනීම සිදු කරයි. නව පද්ධතියට හුරු කරවා ගැනීම සිදු කරයි. ඒ අනුව ක්‍රමක්‍රමයෙන් සියලුම පරිශීලකයන් ඒ අනුව ක්‍රමක්‍රමයෙන් වේගෙ වැඩි නෑ නේද? සියලුම පරිශීලකයන් පැරණි පද්ධතිය ඉවත් කර මේ අනුව ක්‍රමක්‍රමයෙන් සියලුම පරිශීලකයන් පැරණි පද්ධතිය ඉවත් කර නව පද්ධතියට අනුගත වීම සිදුවේ. 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 right. දැන් මට කියන්න පුතේ නියමුමය පිහිටුම තේරුණාද? නියමුමය පිහිටුම තේරුණා නේද? දැන් අපි හිතමු ඔයාලගේ පාසලේ සිසුන්ගේ පැමිණීම සටහන් කරගන්න ඇඟිලි සලකුණු යන්ත්‍ර යොදනවා, භාවිතා කරනවා. පද්ධතියක් ඩෙවලොප් කරලා තියෙනවා. එතකොට ඔයාලා පන්ති කාමරයට ඇතුළු වෙද්දී ඇඟිලි සලකුණු යන්ත්‍රය හරහා ඔයාලගේ ඇඟිලි සලකුණ තියලා ඔයා පැමිණි බව හඳුනගන්න පුළුවන් විදියට ඔයා පන්ති කාමරයට යනවා. එතකොට ඔයා ආවා කියලා හඳුනගන්නේ අර වෙනද වගේ පන්ති භාර ගුරුතුමිය පැමිණීමේ නාම ලේඛනයක් සලකුණු කරන්නේ නැහැ. පන්ති කාමරයේ ඉදිරිපස සවි කරලා තියෙන ඇඟිලි සලකුණු යන්ත්‍රය හරහා ඔයාගේ ඇඟිලි සලකුණ සටහන් කරලා තමයි ඔයා යන්නේ. ඒකෙන් ඔයාගේ පැමිණීම හඳුනා ගන්නවා කියලා හිතන්න. ඉතින් මේක සියලුම පන්ති සඳහා එකවර ආදේශ කරන්නේ නැතුව ඉස්සෙල්ලාම ICT කරන ළමයිට කම්පියුටර් ලැබ් එකේ හයි කරනවා. ඒතර ICT කරන ළමයි මේක පුරුදු පුහුණු වුණාට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඊළඟට 11 වසරට ඊළඟට 10 වසරට අනිත් අය මේ අලුත් පද්ධතියට අනුගත කර ගැනීමක් සිද්ධ කරනවා වගේ දෙයක් තමයි මෙන්න මේ නියමුමය පිහිටුම කියලා කියන්නේ. හොඳයි? අන්න ඒක තමයි මේ නියමුමය පිහිටුම කියලා කියන්නේ. පැහැදිලි නේද? right. හරි. දැන් තේරුණා නේද? ආයෙත් කියන්නකෝ කියලා තියෙනවා. ඔන්න මම ආයෙත් කියලා දුන්නා. දැන් පැහැදිලිනේ? right. අපි යනවා ඊළඟ මාතෘකාවට. ලියා ගන්න මාතෘකාව අධියරමය පිහිටුම. ලියා ගන්න මාතෘකාව අධියරමය පිහිටුම. pace deployment. අධියරමය පිහිටුම. අධියරමය පිහිටුම. දැන් මට කියන්න පුතේ චුට්ටක් නියමුමය පිහිටුම හැමෝටම තේරුණාද කියලා? තේරිච්ච නැති ගැටලු තියෙන අය ඉන්නවනම් චුට්ටක් කියන්න සර් මට මේක තේරුන්නේ නැහැ කියලා. තේරුන්නේ නැති අය ඉන්නවනම් හැමෝටම තේරුණා නේද? right good. අපි යමු අවසාන අපේ පිහිටුවීමේ අවසාන පිහිට පද්ධතියක් පිහිටවන්න පුළුවන් ආකාර 4 ඇතුරින් අවසාන ආකාරය අධියරමය පිහිටුම. right. pace deployment. ලිව්වද පුතේ? right. මේ ගැන මම පොඩ්ඩක් හොඳින් පැහැදිලි කරලා දෙන්නම්. හොඳින් අහගන්න. දැන් වතුර එකක් එහෙම බිහිලා පොඩ්ඩක් සජීවීව මේකට හොඳින් සම්බන්ධ වෙන්න ඕන. මේ ගැන මේ අධියරමය පිහිටුම ගැන කියලා දෙන්න. මම නැවත එනවා පුතේ අර ගමේ කඩේ මුදලාලිට ඔයාලා ඩිවෙලොප් කරපු සිස්ටම් එක ගැන කියලා දෙන්න. ඒතර ගමේ කඩේ මුදලාලිට ඔයාලා ඩිවෙලොප් කරපු සිස්ටම් එක මම ඇන්දොත් මේ තියෙන ස්ක්‍රීන් එක, ඒ කියන්නේ මොනිටර් එක. ඔයාලා දන්නවා මොනිටර් එකට යටින් තමයි අර කැෂියර් මැෂින් එක තියලා තියෙන්නේ නේ. ඒක මෙහෙම අදින්න. අර මුදල් ඇතුළත් කරන කැෂියර් මැෂින් එක.
ඒක තියෙනවා. අර මෙහෙම ඇරෙන්නේ වැහෙන්නේ ලාච්චුව වගේ. ඒක තියෙනවා. ලී ලාච්චුව නෙමෙයි හොඳේ අර කම්පියුටර් එකෙන් ඇරෙන. ඊට පස්සේ මෙතනින් කීබෝඩ් එක තියෙනවා. නේ කීබෝඩ් එක තියෙනවා. ඊට පස්සේ අපි යාට දෙනවා බාකෝඩ් රීඩර් එකක්. නේ මෙහෙම කියලා හිතමු ඒක තියෙන්නේ. බාකෝඩ් රීඩර් එකක් දෙනවා. තීරුකේත කියවනයක්. right මේ ඔක්කොම මේ සම්බන්ධයි. මේ මොනිටර් එක. ඊළාට අපි යාට දෙනවා printer එකක්, thermal printer එකක්, බිල්පත් නිකුත් කරන printer එකක්. ඊළඟට දැන් ගමේ කඩේ මුදලාලි දියුණුයි. එයාට ක්‍රෙඩිට් කාඩ් වලින් මුදල් ගෙවන්න පුළුවන් වෙන්න ඕන. ක්‍රෙඩිට් කාඩ් රීඩර් එකක් දෙන්න ඕන. මේ තියෙන්නේ අපි යාට දීපු කාඩ් රීඩර් එක කියලා හිතන්න. ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් රීඩර් එක. ඉතින් මේ විදියට ඔන්න අපි ගමේ කඩේ මුදලාලිගේ පද්ධතියට මෙන්න මේ වගේ ඩිවයිසස් කිහිපයක් එක්ක නව පද්ධතියක් හදලා දෙන්න තමයි දැන් හදන්නේ. හරි? එතකොට අපි දැන් මේක ඩෙවලොප් කරලා ඉවරයි. මේ මුදලාලිගේ අවශ්‍යතාවය හඳුනගෙන අපි මේකේ ප්‍රෝග්‍රෑම් එකක් ඩෙවලොප් කළා. ඒකට අවශ්‍ය කරන උපපද්ධතීන් භාවිතා කළා. උපපද්ධතීන් මේකට හඳුන්වලා දීලා අපි අලුත් පද්ධතිය හැදුවා. දැන් පුතේ මේ පද්ධතිය දැන් පිහිටවන්න ඕන. අපිට ගමේ කඩේ මුදලාලිට මේ පද්ධතිය පිහිටුවීමේ ආකාර 4 ඇතුලින් 3ක් මම කතා කරානේ. එකක් මේකත් උස්සන් යනවා. තියෙන පද්ධතිය අයින් කළා දැම්ම බිල් පොත් ටික පැත්තකින් දිව්වා අලුත් පද්ධතිය තියුවා. ඔන්න මේකේ වැඩ කරපිය කියලා කිව්වා. එකපාරටම කිව්වා. ඉතින් ආසින් කඩා වැටෙනවා වගේ මුදලාලිට දැන් මේ ටික දැක්කට පස්සේ පුල් හොල්මන් නේ ඍජු පිහිටුම හරියන්නේ නැහැ. මුදලාලිට දෙනවා සමාන්තර පිහිටුම. බිල්පත් ටිකක් තියෙනවා. තව පැත්තකින් කම්පියුටරෙත් තියලා තියෙනවා. එයාට කියනවා ඔයා මේකෙනුත් වැඩ කරන්න ඕන. ඔයාට මේකෙන් වැඩ ටික කරගන්න බැරි වුණොත් ඔයාට හුරු පරණ ක්‍රමවේදයට කරගන්න. හැබැයි ඔයා හෙමින් මේකට අනුගත වෙන්න ඕන කියලා කියනවා. අපි එහෙම කියලා ආවට මාසයක් ගිහිල්ලත් මේක තාම බිල් ලියනවා. හරි? මෙයා මේකට අනුගත වෙලා නැහැ. හරි? එහෙනම් දෙවනි ක්‍රමේ හරියන්නේත් නැහැ ගමේ කඩේ මුදලාලට. සමාන්තරගත පිහිටුම හරි ගියෙත් නැහැ. නියමමය පිහිටුම කරන්න අපි කියනවා කවුරු හරි ඔයාට දැන් වයසයි ඔයාට මේ කම්පියුටර් එකේ වැඩ ටික කරගන්න අමාරුයි. ඔයා ගන්න මෙතෙන්ට සේවකයෙක් මේ බිලින් සිස්ටම් එකට කියලා කිව්වා. ඒ වුණාට මේක කැමති නෑ නියමුමය පිහිටුමට කැමතිත් නෑ. ඒ කියන්නේ කවුරු හරි සේවකයෙක් ගත්තොත් ඒකටත් මුදල් ගෙවන්න වෙනවා. මෙයා කැමති නෑ මේකටම තමයි මේ වැඩේ කරගන්න ඕන. දැන් නියමුමය පිහිටුම මේ ගමේ කඩේ මුදලාලිට හරියන්නේත් නෑ කියලා හිතන් අපි දෙනවා ගමේ කඩේ මුදලාලිට අධියරමය පිහිටුම. මොකද්ද දෙන්නේ ගම කඩේ මුදලාලිට? අධියරමය පිහිටුම. මේ අධියරම පිහිටුමේදී වෙන්නේ පුතේ අපි මෙන්න මේ සමස්ත පද්ධතියම එකවර ස්ථාපනය කරන්නේ නැහැ. මොකද්ද කිව්වේ? සමස්ත පද්ධතියම එක්වර ස්ථාපනය කරන්නේ නැහැ. මේ පද්ධතියේ කොටස් අධියරෙන් අධියර තමයි ස්ථාපනය කරන්නේ. ඒ කියන්නේ මේ අපේ සමස්ත පද්ධතියේ තියෙනවා බාකෝඩ් රීඩර් එකක් තියෙනවා, කැෂියර් මැෂින් එකක් තියෙනවා, printer එකක් තියෙනවා, card reader එකක්. ඒ කියන්නේ credit card වලින් මුදල් ගෙවීමේ හැකියාව තියෙනවා. මේ සමස්ත ඔක්කොම ටික එකපාර දෙන්නේ නැහැ. කොටසින් කොටස දෙනවා. අපි කියන මුදලාලිට හරි ඔයාට හරියන්නේ නැහැ ඍජු පිහිටුම. ඔයාට හරියන්නේ නැහැ සමාන්තරගත පිහිටුම. ඔයා කැමති නැහැ වෙන කෙනෙක් වැඩට ගන්න. ඒ කියන්නේ නියමමය පිහිටුමක් හරියන්නේත් නැහැ. අපි ඔයාට දෙනවා අධියරමය පිහිටුම. මෙතෙන්දි කරන්නේ අපි යාට අපි හිතමු මුලින්ම දෙනවා ගමේ කඩේ මුදලාලිට මුලින්ම දෙනවා බිල් එකක් නිකුත් කරන්න විතරයි. ඒ කියන්නේ අපි යාට බාකෝඩ් රීඩරේ දෙන්නෙත් නැහැ. ක්‍රෙඩිට් කාඩ් එක දෙන්නෙත් නැහැ. කැෂියර් මැෂින් එක දෙන්නෙත් නැහැ. අපි යාට දෙනවා මොනිටර් එකයි, කීබෝඩ් එකයි, printer එකයි විතරක්. හරි? තුනයි. දීලා අපි කියනවා මුදලාලි ඔයා මෙතෙන් ඉඳලා ඔයාගේ පැරණි පද්ධතියත් ඔයා පාවිච්චි කරන්න. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා දැන් ඉඳලා ඔයා ගාවට එන පාරිභෝගිකයන්ට බිල් පතක් නිකුත් කරන්න ඕන මේ අලුත් පද්ධතිය හරහා. ඒතකොට අපි කියනවා මුදලාලිට කැල්කියුලේටර් වගේ එක භාණ්ඩවල මිල කීබෝඩ් එකෙන් ඇතුළත් කරන්න කියලා කියනවා. එතකොට එයා කරන්නේ මේ පෑන රුපියල් 100යි නම් රුපියල් 100යි කියලා ගහනවා. ඒ විදිහට එයාගෙන් මිලදී ගන්න භාණ්ඩවල මුදල මේකෙන් ඇතුළත් කරලා ඒකට බිල print කරලා ඒක ටික එයාට කියලා දෙනවා. එයාට බිල් පතක් නිකුත් කරන්න කියලා දෙනවා. මේ විදිහට ටික දවසක් වැඩ කරනවා. එතකොට මුදලාලි දැන් මොකද කරන්නේ? මුදල් ප්‍රමාණය එයාගෙන් මිලදී ගන්න භාණ්ඩවල වටිනාකම් යතුරු පුවරුව හරහා ආදානය කරලා බිල් පතක් මුද්‍රණය කර එන පාරිභෝගිකයන්ට දෙනවා.
ටික දවසකින් අපි ගිහිල්ලා කියනවා ওই වැඩේ හරියන්නේ නැහැ. අපි දානවා මොකද්ද? බාර්කෝඩ් රීඩර් එක. තීරුකේත කියවනයත් මේ පද්ධතියට හඳුන්වලා දෙනවා. දැන් කියනවා මුදලාලි ඔයා ඊට පස්සේ කීබෝඩ් එකෙන් මුදල් ඇතුළත් කරන්න ඕන නැහැ. ඔයාට තියෙන මෙන්න මේ භාණ්ඩවල තියෙන තීරුකේතය තියෙනවනේ. ආන් ඒක මෙන්න මේ ගැජට් එකට නැත්තම් මේ තීරුකේත කියවනයට අල්ලන්න. එතකොට එයා ස්වයංක්‍රීයවම අදාළ මුදල ඇතුළත් කරගනීවි, ආදානය කරගනීවි, ආදානය කරගෙන අවසානයේදී බිල්පත නිකුත් කරන්න දැන් ඔයාට පුළුවන් කියලා දෙවන අදියර එයාට ස්ථාපනය කරලා දෙනවා. පැහැදිලිද? ඒතර පළමු අදියර අපි බාර්කෝඩ් රීඩර් එක දුන්නේ නැහැ. දුන්නේ printer එකයි, monitor එකයි, system මේ computer එකයි, keyboard එකයි විතරයි. දෙවෙනි අදියරේදී බාර්කෝඩ් එක දීලා ඔන්න එයා දැන් ඒකට හුරු වෙලා. දෙවෙනි අදියරටත් එයා හුරු වෙලා. දෙවෙනි අදියරට හුරු වුණාට පස්සේ අපි ගිහින් දෙනවා ඔන්න කැෂියර් මැෂින් එක දැන් ගිහිල්ලා දෙනවා. දැන් අපි ඔන්න ඉස්සෙල්ලා මේක දුන්නා දෙවෙනි අදියරේදී කැෂියර් මැෂින් එක. දැන් අපි කියනවා ඔයාගේ ඔය පරණ ලාච්චුවේ සල්ලි දදා වැඩේ කරන්න බෑ. මෙන්න අලුත් කැෂියර් මැෂින් එක. මේකේ 1000 කොළ වෙනම 5000 කොළ වෙනම 500 කොළ වෙනම 100 කොළ වෙනම මෙන්න මේ විදිහට තියාගෙන දැන් ඔයා මේකෙන් මුදල් නිකුත් කරන්න ඕන කියලා අපි ඔන්න දෙවෙනියට තුන්වෙනි අදියරේදී කැෂියර් මැෂින් එක එයාට හඳුන්වලා දෙනවා. දැන් එයා ඒකටත් හුරු වෙනවා. ඊට පස්සේ ටික දවසක් ගිහිල්ලා එයාට කාඩ් රීඩර් එක හතරවෙනි අදියර විදියට දෙනවා. පැහැදිලිද? අන්න අපේ සමස්ත පද්ධතිය එකවර භාවිතා කරන්න සලස්වන්නේ නැතුව පද්ධතියේ කොටස් අදියරෙන් අදියර පාරිභෝගිකයන් නැත්තම් පරිශීලකයාට අපි හඳුන්වලා දුන්නා. මට කියන්න ඒක තේරුණාද කියලා? ඒක තේරුණාද? ඕවා හදනකොට කාඩ් රීඩර් එකට බාර්කෝඩ් රීඩර් එකට වියදම් කරන්න ඕනත් අපිද කියලා අහනවා. මාර ප්‍රශ්නේ තියෙන්නේ පද්ධතියක් ඩෙවලොප් කරන්න කලින් ඇඩ්වාන්ස් එකක් ගන්නවනේ. පද්ධතියක් ඩෙවලොප් කරන්න කලින් අපි යාගෙන් ඇඩ්වාන්ස් එකක් ගන්නවනේ. නිකන් හදලා ගිහින් දීලා වැඩේ කරලා ඉවරලා සල්ලි ගන්නෙ නැහැ හොඳේ. රයිට්. සාමාන්‍යයෙන් පද්ධතියට යන වියදමෙන් භාගයක් ගන්නවා. ඊට පස්සේ පද්ධතිය හදලා ඉවරනාට පස්සේ පිහිටුවීම කරන්න කලින් ওই මොන පිහිටුවීම හරි ඍජු පිහිටුම හෝ සමාන්තරගත පිහිටුම හෝ නියමුමය පිහිටුම හෝ අදියර පිහිටුම හෝ මොන පිහිටුම හරි කරන්න කලින් මුළු මුදලම අරගෙන ඉවර වෙලා තමයි සාමාන්‍ය පද්ධතියක් පිහිටවන්නේ. රයිට්? හරි. එහෙනම් අපි ලියමු. ලියන්න. මාතෘකාව ලියවන්නේ අදියරමය පිහිටුම කියලා. රයිට්. ඒ යටතේ ලියන්න. නව පද්ධතිය අදියර වශයෙන් පිහිටුවීම මෙහිදී සිදු කරයි. නව පද්ධතිය අදියර වශයෙන් පිහිටුවීම මෙහිදී සිදු කරයි. එනම් මුළු පද්ධතියම එකවර ස්ථාපනය නොකර පද්ධතියේ කොටසක් පමණක් පළමු අදියරේදී ස්ථාපනය කරයි. දෙවන අදියරේදී තවත් කොටසක් ස්ථාපනය කරයි. මෙලෙස කොටසින් කොටස අදියර ලෙසින්
පිහිටුවීම සිදු කරයි. මෙලෙස කොටසින් කොටස අධියර ලෙසින් පිහිටුවීම සිදු කරයි. මෙලෙස කොටසින් කොටස අධියර ලෙසින් පිහිටුවීම සිදු කරයි. අධියර ලෙසින් පිහිටුවීම සිදු කරයි. මෙලෙස කොටසින් කොටස අධියර ලෙසින් පිහිටුවීම සිදු කරයි. right මම හිතනවා පද්ධතිය පිහිටුවීම කියන පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් ටික දැන් ඔයාලට හොඳින් අවබෝධ වෙන්න ඇති. හරි පද්ධතියක් කොහොමද අපි පිහිටවන්නේ කියලා. right මම මේ පාඩමේ මුලට ආවොත් පුතේ නැවත වරක් මම මුල ඉඳලා මතක් කරන්නම්. අපි අවශ්‍යතාවය හඳුනාගත්තා. මාත් එක්ක කියමු පුතේ දැන් ටිකක් මහන්සි ඇති. නැගිටින්න ওই වාඩි වෙලා ඉන්න තැන් වලින් නැගිටලා හොඳින් මාත් එක්ක මේ ටික කියන්න. අපි පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ අනුගමනය කරන පියවරයන් 6යි. අවශ්‍යතාවය හඳුනා ගැනීම, විසඳුම සැලසුම් කිරීම, විසඳුම කේතකරණය කිරීම, විසඳුම පරීක්ෂා කිරීම, ඊට පස්සේ පද්ධතිය පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම, ඊට පස්සේ පද්ධතිය පිහිටුවීම, පද්ධතිය නඩත්තු කිරීම. මේ යටතේ අවශ්‍යතාවය හඳුනා ගන්න අපි අනුගමනය කරනු ලබන පියවරයන් 5යි. නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි, වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය, මූලාදර්ශයක් සැපීම. ඒක තමයි අවශ්‍යතාවය හඳුනා ගැනීමේ පියවර 5. නැත්නම් ක්‍රමවේද ආකාර 5. දෙවැනි එක පද්ධතිය විශ්ලේෂණය නැත්නම් මේ ගැටලුව විශ්ලේෂණය කිරීම. විසඳුම සැලසුම් කිරීම. විසඳුම සැලසුම් කිරීම. විසඳුම සැලසුම් කරනවා කියලා කියන්නේ අවශ්‍ය කරන මෘදුකාංග මොනවද? ඒකේ ආකිටෙක්චර් එක මොකද්ද? අතුරු මුහුණත් මොන වගේද? ඒ කියන්නේ පරිශීලකයාට නිරූපණය වෙන්නේ මේක මේ ස්ක්‍රීන් එකෙන් පද්ධතිය පෙන්වන්නේ කොහොමද? ඊළඟට මේකේ දත්ත ගබඩාවන් මොනවද? මේකට අවශ්‍ය කරන අනෙකුත් ඩිවයිසස් මේ උපාංග මොනවද? ඒ වය ගැලපෙනවද? මෙන්න මේ දේවල් විශ්ලේෂණය කිරීම සිද්ධ කරනවා. අන්න ඒක තමයි අපි පද්ධතිය මේ අවශ්‍යතාවය හඳුනා ගැනීම මේ විසඳුම සැලසුම් කිරීම කියන පියවරේදී සිද්ධ කරන්නේ. ඊළඟට අපි පද්ධතිය කේතකරණය කරනවා. එතකොට අපි විසඳුම සැලසුම් කිරීමේදී නිර්මාණය කරන ලද සැලසුමට අනුව, නිර්මිතියට අනුව, ආකිටෙක්චර් එකට අනුව, කියන්නේ ප්ලෑන් එකට අනුව ප්‍රෝග්‍රෑම් එක ඩෙවලොප් කරනවා. ක්‍රම ලේඛනය හදනවා. දැන් ඔය ගැන අපි කතා කරනවා ගැලීම් සටහන් සහ ව්‍යාජකේත කියලා අපේ 11 වසරේ පළවෙනි පාඩම. අපි ඊළඟට පටන් ගන්න මේ පාඩම විසඳුම සැලසුම් කරා. ඊට පස්සේ කේතකරණය කරා. කේතකරණය කරන ලද වැඩසටහන පරීක්ෂා කරා, දෝෂ ඉවත් කරගත්තා. ඒකක පරීක්ෂාව සිද්ධ කරා, සමස්ත පරීක්ෂාව සිද්ධ කරා, පද්ධති පරීක්ෂාව, ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. ඒ කියන්නේ පද්ධතියේ මේ කොටස් මේවා තියෙනවානේ, මේවා වෙන වෙනම පරීක්ෂා කරා. ඊට පස්සේ මේවා එකිනෙක සම්බන්ධ කරලා සමස්ත පද්ධතිය වැඩ කරනවද බැලුවා. ඊළඟට මේ පද්ධතියට නිවැරදි ආදානයක් දීලා, ඒ කියන්නේ නිවැරදි මිල ගාණක් ඇතුළත් කළා, නිවැරදි ප්‍රතිදානයක් ලබා දෙනවාට ඒ සඳහා නිවැරදි ගෙවීම සිද්ධ කරන්න පුළුවන්ද කියලා පද්ධති පරීක්ෂාව කරා, නිවැරදි ආදානයක් ලබා දීලා නිවැරදි ප්‍රතිදානයක් ලබා දෙනවද කියලා බැලුවා. ඒතර පද්ධති පරීක්ෂාව කරා. ඊළඟට ප්‍රතිග්‍රහණ පරීක්ෂාවේදී අපි පාරිභෝගිකයාට, පරිශීලකයාට මේ පද්ධතිය අවශ්‍යතාවය තියෙන අයට ළඟට මේ පද්ධතිය ගෙනහිල්ලා නැත්නම් එයාලට මෙතෙන්ට එන්න කියලා එයාලට මේක පරීක්ෂා කරලා බලන්න කිව්වා මේකේ දෝෂ තියෙනවනම් ඉවත් කරන්න කියලා. ඒතර මේ විදියට ආකාර 4කින් අපි ගොඩනගපු පද්ධතිය සම්පූර්ණම දෝෂ අවම කළා, දෝෂ ඉවත් කරගත්තට පස්සේ තමයි අපි පද්ධතිය පිහිටෙව්වේ. ඒතර පද්ධතිය පිහිටවීමේදීත් අපිට අනුගමනය කරන්න පුළුවන් ක්‍රමවේද 4ක් අපි කතා කරා. මේ 4න් කැමති එකක් තමයි අනුගමනය කරන්නේ. ඍජු පිහිටුම කියලා කියන්නේ අලුත් පද්ධතිය එකවර භාවිතා කරා. ඊට පස්සේ සමාන්තරගත පිහිටුම කියලා කියන්නේ පැරණි පද්ධතිය ක්‍රියාත්මක කරන අතරතුර අලුත් පද්ධතිය භාවිතා කරා. ඊළඟට නියමමය පිහිටුම කියලා කියන්නේ තෝරාගත් පරිශීලකයන් නැත්නම් තෝරාගත් පිරිසකට විතරක් මේ පද්ධතිය පළමුව භාවිතා කරන්න සලස්වලා ඒ හරහා අනෙක් අය මේකට අනුගත කරගත්තා. එහෙම නැත්නම් අපිට පුළුවන් අධියරමය පිහිටුම පද්ධතියේ කොටස් වෙන වෙනම අධියරෙන් අධියර පරිශීලකයට හඳුන්වලා දුන්නා, පරිශීලකයට භාවිතා කරන්න සැලසුවා. අපි ඒ ගැන අවසාන වශයෙන් කතා කරේ. දැන් මේ මොන ආකාරයෙන් හරි පද්ධතිය පිහිටවලා ඉවරයි. දැන් මේ පරිශීලකයෝ මේ පද්ධතියත් එක්ක වැඩ කරනවා.
එහෙමයි කියලා පද්ධතිය ඩිවලොප් කරපු අයට පැත්තකට වෙන්න පුළුවන්ද පුතේ? බෑ. එයාලා මේ පද්ධතිය නිරන්තරයෙන් නඩත්තු කරන්න ඕන. ඒ කියන්නේ අප්ඩේට් කරන්න ඕන. ඔයාලා දන්නවා ඔයාලා software අමෘදුකාංග භාවිත කරද්දී ඒවා නිරන්තරයෙන් අප්ඩේට් වෙනවා. පහුගිය දවස්වල WhatsApp අප්ඩේට් එකක් ගැන අපි කතා කරා නේද? right. එහෙනම් මේ පද්ධතිය නඩත්තු කිරීම එහෙම නැත්නම් පද්ධතිය මේන්ටේනන්ස් කිරීමත් අපි කරන්න ඕන. right. අපි ඊළඟ මාතෘකාව ලියා ගන්න පද්ධතිය නඩත්තු කිරීම. ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න පුතේ මේ කියපු කාරණා සම්බන්ධයෙන්. right. සර් වේගෙ වැඩි කියලා තියෙනවා. ඔය ඉතින් මම ඉක්මනට කියන් ගියා මේක අල්ල ගන්න ඕනේ හින්දා. මාතෘකාව ලිව්වද? පද්ධතිය නඩත්තු කිරීම කියන මාතෘකාව ලිව්වද අපි? මාතෘකාව ලිව්ව නේද? right. බලන්න මෙතන කියලා තියෙනවා නව පද්ධතිය ස්ථාපනය කිරීමෙන් පසු යම් කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමේදී පද්ධතිය නඩත්තුව නිසි ලෙස සිදු කළ යුතු වේ. පද්ධති නඩත්තු කරණයේදී පරිගණක මෘදුකාංග පරිගණක ජාලය ආදිය නඩත්තු කිරීම සිදු කරයි. එතකොට මේකේ මෘදුකාංග අපිට අප්ඩේට්ස් කරන්න වෙනවා. එතකොට අපිට කම්පියුටර් එක අප්ඩේට් කරන්න වෙයි. ඊළාට ඒකේ නෙට්වර්ක් එකක් ඉන්ටර්නෙට් භාවිතා කරනවා නම් නෙට්වර්ක් එකක් භාවිතා කරනවා නම් අපිට අන්න ඒ නඩත්තු කිරීමත් කරන්න වෙයි. එතකොට මෙහෙම වෙන්න පුළුවන්. අපි හිතමු පුතේ මෙහෙම පළමු පියවරේදී අපි ක්‍රෙඩිට් කාඩ් දුන්නේ නැහැ කියලා. දැන් අපි හිතමු ගමේ කඩේ මුදලාලිට මොන ක්‍රෙඩිට් කාඩ්ද කියලා හිතලා අපි මේ ඉස්සෙල්ලාම ක්‍රෙඩිට් කාඩ් රීඩර් එකක් දීලා නැහැ. අපේ දීපු සමස්ත පද්ධතියම ක්‍රෙඩිට් කාඩ් එකක් තිබුණේ නැහැ. වසර කිහිපයක් මේක භාවිතා කරද්දී මේ මුදලාලි භාවිතා කරද්දී මුදලාලිට නව අවශ්‍යතාවයක් පැන නගිනවා. නව අවශ්‍යතාවය තමයි ක්‍රෙඩිට් කාඩ් වලින් මුදල් ගෙවීමේ හැකියාව අපි ලබා දෙන්න ඕන. අන්න අපි මේ ඊළඟ වසර කිහිපයකට පස්සේ මේ පද්ධතිය නඩත්තු කිරීමේදී අපි පද්ධතියට නව අංග ඇතුළත් කරනවා. අන්න එතෙන්දී අපි ක්‍රෙඩිට් කාඩ් රීඩර් එක දෙනවා. නැත්නම් අපි මෙහෙම හිතමු ක්‍රෙඩිට් කාඩ් රීඩර් තිබුණා. එකක් තිබුණා. අපි ටික දවසක් ගිහලා මේ මුදලාලිට ඊසි කෑෂ් වලින් පේමන්ට් කරන්න පුළුවන් විදියට හදලා දෙනවා. ඊසි කෑෂ් පේමන්ට් එකක් කරන්න පුළුවන් විදියට. ඉතින් අන්න ඒ වගේ අලුත් දේවල් අපිට මේ පද්ධතියට අවශ්‍යතාවය මත හඳුන්වලා දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒව තමයි මේ පද්ධතිය නඩත්තු කිරීමේදී අපි සිද්ධ කරන්නේ. right. තේරුණා නේද? ඒතර මෙතන කියලා තියෙනවා අලුතෙන් හඳුනාගත් පරිශීලක අවශ්‍යතාවලට අනුව පද්ධතිය නිර්මාණය කරන්න ඕන. අලුත් අවශ්‍යතාවලට. අපි හිතමු මේ ඉන්ටර්ෆේස් එක තියෙනවනේ. දැන් ඔයාලා දන්නවා Microsoft Windows පාවිච්චි කරන අය Windows 7 පාවිච්චි කරා, 8 පාවිච්චි කරා, 10 පාවිච්චි කරනවා දැන්. එතකොට මේවයි මේ මුහුණත අතුරු මුහුණත මොකද වුනේ? අලුත් වුණා නේද? එන්න මේ අතුරු මුහුණත් අලුත් කරනවා. අතුරු මුහුණත් ලස්සන කරනවා පුතේ. ඉතින් අන්න ඒ වගේ අපි පරිශීලකයටත් අපේ පාරිභෝගිකයා තෘප්තිමත් කරොත් නේ අපිට අලුතෙන් තව වැඩ හම්බ වෙන්නේ. මුදුකාංග නිෂ්පාදනය කරන අයට. ඉතින් ඒක හින්දා මේ අතුරු මුහුණත් අලංකාර කරනවා. ඒ වගේ දේවල් තමයි පද්ධතිය නඩත්තු කරද්දී කරන්නේ. හොඳයි? right. ලියන්න. නව පද්ධතිය ස්ථාපනය කිරීමෙන් අනතුරුව 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 පද්ධතිය නඩත්තු කිරීමද සිදු කළ යුතුය. මෙහිදී නව පද්ධතිය ස්ථාපනය කිරීමෙන් අනතුරුව පද්ධතිය නඩත්තු කිරීමද සිදු කළ යුතුය. මෙහිදී කියලා එක යට එක ලියා ගන්න පුතේ. මෙහිදී නව පරිශීලක අවශ්‍යතා පද්ධතියට හඳුන්වා දීම. පළවෙනි එක නව පරිශීලක අවශ්‍යතා අනුව නව අංග පද්ධතියට හඳුන්වා දීම.
නව පරිශීලක අවශ්‍යතා අනුව නව අංග පද්ධතියට හඳුන්වා දීම. නව පරිශීලක අවශ්‍යතා අනුව නව අංග පද්ධතියට හඳුන්වා දීම. නව පරිශීලක අවශ්‍යතා අනුව නව අංගයන් පද්ධතියට හඳුන්වා දීම. ඒ වගේම පුතේ මෙහෙම වෙන්නත් පුළුවන්නේ අර දෝෂ ඉවත් කරද්දී මොකක් හරි දෝෂයක් තිබිලා තියෙන්න පුළුවන් හඳුනා ගන්න බැරි වෙච්ච. එහෙම දෝෂයක් තිබුණොත් අන්න ඒවා අපිට පස්සේ निराකරණය කරලා දෙන්නත් පුළුවන්. හොඳයි. ලියන්න. හඳුනා නොගත් දෝෂයක්. හඳුනා නොගත් දෝෂයක් පද්ධතියේ පැවතුනහොත්. හඳුනා නොගත් දෝෂයක් පද්ධතියේ පැවතුනහොත් හඳුනා නොගත් දෝෂයක් පද්ධතියේ පැවතුනහොත් ඒවා ඉවත් කිරීමට හැකිවීම. ඒවා ඉවත් කිරීමට හැකිවීම. right. අන්තිම එක ලියා ගන්න නවීන තාක්ෂණයන් පද්ධතියට හඳුන්වා දීම. නවීන තාක්ෂණයන් පද්ධතියට හඳුන්වා දීම. නවීන තාක්ෂණයන් පද්ධතියට හඳුන්වා දීම. right. නවීන තාක්ෂණයන් පද්ධතියට හඳුන්වා දීම. right. හරිනේ මගේ පුතේ. දැන් ඔන්න අපි කතා කරා පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් 6ම හොඳින් ඔයාලට මේ වෙනකොට අවබෝධ වෙලා තියෙන්න ඕන. මගේ දරුවනේ අපි දින 4ක් කතා කරා මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියන පද්ධති සංවර්ධනය කියන අපේ පාඩම. මේ වීඩියෝස් 4ම මම ඔයාලට දෙන්නම්. මේවා නැවත නැවත බලන්න ඕන. ඉතින් අපි සාමාන්‍ය පන්ති පටන් ගත්තාම මම දැකපු දෙයක් තමයි සමහර දරුවෝ ඉන්නවා පුතේ කිසිදු දිනක ඔන්ලයින් පන්තියට සම්බන්ධ නොවෙච්ච මේ ඔන්ලයින් පන්තිත් එක්ක සම්බන්ධම වෙච්ච නැති අයත් ඉන්නවා. ඉතින් එහෙම අයත් අපි අතර ඉඳලා. හරි? ගොඩක් හිටියා. ඉතින් යාළුවෝ ඇති එහෙම අය ආර්ථික ප්‍රශ්න හෝ වෙනත් විවිධ සමාජීය ප්‍රශ්න මේ අන්තර්ජාල සම්බන්ධතා ප්‍රශ්න තියෙන අය වෙන්න පුළුවන්. ඉතින් ඒ අයටත් මම මේ වීඩියෝස් දෙනවා. ඉතින් සාමාන්‍ය ඔන්ලයින් පන්තියක් කරනවට වඩා මම යම් පිරිවැයක් දරලා ඔයාලට මේක මීට වඩා වෙනස් විදියට සිද්ධ කරලා මේ ඔයාලට උගන්වපු හැම වීඩියෝ එකක්ම රෙකෝඩ් කරලා ඒ වීඩියෝ නැවත ලබා දීපු එකේ වාසිය ඔයාලා ඉදිරියේදී අත්විඳීවි පුතේ. මේ කියපු හැම වචනයක්ම පටිගත වෙලා තියෙනවා. 2021 සාමාන්‍ය පෙළ විභාගයේ ලියන දවස්වාම ඔයාලට මේ වීඩියෝස් නැවත නැවත නරඹන්න පුළුවන්. ඒ තුලින් පාඩම් කිරීමට අසීරුතා තියෙන නැත්නම් පාඩම් කරන එක එච්චර ආකර්ෂණ නැති දරුවෝ ඉන්නවනේ මම වගේ අය. මාත් ආස නැහැ පාඩම් කරන්නේ දවස්වල. අන්න ඒ අයට මේ වීඩියෝස් නැවත නැවත බලලා විෂය දැනුම අලුත් කරගෙන මම හිතනවා මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි ඉදිරියේදී මේ වීඩියෝ නැවත බලන්න පුළුවන් එක. ඉතින් මේවා ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. යාළුවන්ට යවන්න කිසිදු ගැටලුවක් නැහැ. මොකද යම් දරුවෙක් අපිට මේක හරහා ඉගෙන ගන්නවා නම් මම හිතනවා ඒක මට ආශිර්වාදයක්. මගේ අනාගතයට ආශිර්වාදයක්. මං උගන්වපු වචනයක් අපේ කාගේ හරි දරුවෙක්ගේ අධ්‍යාපනයට සාර්ථකත්වයට හේතුවක් වෙනවා නම් කියලා. හොඳයි? right. ඉතින් ඔව්
ක්ලාස් එක 6ට ඉවර කරනවද කියලා අහලා තියෙනවා. ඔව් පුතේ. මම ක්ලාස් එක 6ට ඉවර කරනවා. හොඳයි. යම් කිසි දරුවෙකුට පරක්කු වෙනවා නම් දැන් ඔන්න ලීව් වෙලා එන්ඩ් වෙලා යන්න පුළුවන්. මේක ඉතුරු කොටස් ටික මම කතා කරන්නේ ඊළඟ දවසේ. මම දැන් කතා කරන්න හදන්නේ අද අපි ඉගෙන ගනිපු දේවල් සමරි කරන්න හදන්නේ. හොඳයි. ඔන්න පරක්කු වෙන දරුවෙක් ඉන්නවනම් යන්න එන්ඩ් වෙලා යන්න කමක් නැහැ. අපි අද මෙතනින් එහා විෂය කරුණු කතා කරන්නේ නැහැ. අලුත් අපි මාතෘකාව ලියලා තියාගන්න පුතේ එහෙනම්. මාතෘකාව ලියලා තියාගන්න. පද්ධති සංවර්ධන ආකෘති කියලා මාතෘකාව ලියලා තියාගන්න. පද්ධති සංවර්ධන ආකෘති. ඒ ගැන මම කතා කරන්නේ සිකුරාදට. පද්ධති සංවර්ධන ආකෘති දෙකක් තියෙනවා. මට අද මේ පාඩම ඉවර කරගන්න තිබුණා. තාම බොහොම පොඩ්ඩයි තියෙන්නේ. මේක එච්චර අමාරු නෑ. අපිට ඉක්මනින් ඉවර කරගන්න පුළුවන්. පද්ධති සංවර්ධන ආකෘති. පද්ධති සංවර්ධන ආකෘති. රයිට්. හරි නේද? අහගන්න පුතේ. මම කතා කරා පද්ධති සංවර්ධන පියවරයන් 6ක්. පද්ධති හොඳට මතක තියාගන්න ඕන මේවා. සංවර්ධන ආකෘති පියවර 6යි. මොනවද පුතේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් 6? පළවෙනි එක අවශ්‍යතාව හඳුනා ගැනීම. හොඳට මතක තියාගන්න. අවශ්‍යතාව හඳුනා ගැනීම. දෙවෙනි එක විසඳුම සැලසුම් කිරීම. ඊළඟට විසඳුම කේතකරණය කිරීම. දැන් මේවා මතක තියෙන්න ඕන. හොඳේ. විසඳුම කේතකරණය කිරීම. ඊළඟට පද්ධතිය පරීක්ෂා කිරීම. ඊළඟට පද්ධතිය පිහිටුවීම. ඊළඟට පද්ධතිය නඩත්තු කිරීම. දැන් Tamanට මතකෙන් මේ පියවර 6 කොලයක ලියන්න පුළුවන් වෙන්න ඕන. රයිට්. බලන්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න. Taman මතකෙන් මේක දිහා බලන්න නැතුව Taman මතකෙන් මේ පියවර 6 කොලයක ලියන්න පුළුවන්ද කියලා බලන්න. මේක දිහා බලන්න නැතුව බලලා මට කියන්න පුළුවන්ද බැරිද කියලා. right. පුළුවන්ද පුතේ? දැන් Tamanට මේ වෙනකොට මේ පියවර 6වත් බලන්න නැතුව කොලයක ලියන්න පුළුවන් නම් එතකොට ඔයා මේක මේ වෙනකොට මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් 6 ග්‍රහණය කරගෙන තියෙන්නේ. එහෙමනේ. දැන් try කරලා බලුවද? පුළුවන්ද? කොහොමද පුළුවන් අය පුළුවන් කියන්නේ? බැරි අය ඉන්නවනම් තමන් අද දවස අවසාන වෙද්දී මේ පියවර 6 ලියවීමත් මේ පියවර 6 තියෙන අනුපියවරයන් ටික ලියන්නත් පුළුවන් වෙන්න ඕන. right. මේ දරුවෝ වෙලා තියෙනවා මාධවී වෙලා තියෙනවා පුළුවන් කියලා. right. try කරලා බලුවද? පුළුවන්ද පුතේ? පුළුවන්. බොහොම හොඳයි. බොහොම සතුටුයි මත. right. හරි. ඊට පස්සේ පුතේ හරි. දැන් ඔයා මොකක්ද දන්නවද කරන්න ඕන? දැන් ඔයා බලනවා අවශ්‍යතාවය හඳුනා ගන්න භාවිතා කරන ලද ක්‍රමවේද 5ක් තියෙනවනේ. අවශ්‍යතාවය හඳුනා ගැනීමේදී අනුගමනය කරන ක්‍රමවේද 5යි. ඒ 5 ලියන්න පුළුවන්ද බලනවා. එතන මේ ටික ටිකක් දුරස් කරලා ලියාගත්තාම ලේසියි. පළවෙනි එක තමයි පුතේ නිරීක්ෂණය, observation. නිරීක්ෂණය. ඊට පස්සේ සම්මුඛ සාකච්ඡා. සම්මුඛ සාකච්ඡා. දැන් මේ මං කියලා දෙන්නේ මේ පාඩම් කරන විදිය. හොඳේ. සම්මුඛ සාකච්ඡා. තුන්වෙනි එක ප්‍රශ්නාවලි. ප්‍රශ්නාවලි. හතරවෙනි එක වාර්තා හා ලිපිගොනු. නිරීක්ෂණය. පස්වෙනි එක මූලාදර්ශ. මූලාදර්ශ. right. ඔන්න ওই විදියට අවශ්‍යතාවය හඳුනා ගන්න අනුගමනය කරන්න පුළුවන් ක්‍රමවේද 5 ලියන්න ඔයාට පුළුවන් වෙන්න ඕන මගේ පුතේ. ඒකත් පුළුවන්ද කියලා බලන්න ඕන.
නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි, වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය මූලාදර්ශ. ඔය විදිහට තමයි පාඩම් කරන්නේ. මේ පහ ලියන්න පුළුවන්ද? නිරීක්ෂණය කරන්නේ දැනට ක්‍රියාත්මක වන පද්ධතිය අත්‍යරු එකක් අතින් ලියන එකක් වෙන්නත් පුළුවන්, සරල මට්ටමේ පරිගණක පාදක එකක් වෙන්නත් පුළුවන්. දැනට තියෙන පද්ධතිය දිහා බලාගෙන ඉන්න එක තමයි නිරීක්ෂණය කියලා කියන්නේ. සම්මුඛ සාකච්ඡා කියන්නේ දැනට තියෙන පද්ධතිය භාවිතා කරන අයත් එක්ක සාකච්ඡා කරනවා. ප්‍රශ්නාවලි කියන්නේ යාලට අපි ලිඛිත ප්‍රශ්න කිහිපයක් සපයලා ඒකට පිළිතුරු ලබා ගන්නවා. වාර්තා හා ලිපිගොනු කියන්නේ යාලා මෙතෙක් නඩත්තු කරපු වාර්තා අධීක්ෂණය කරනවා. මූලාදර්ශයක් කියන්නේ අපි ගොඩනගන්න බලාපොරොත්තු වෙන පද්ධතියේ සැලසුමක් නැත්නම් ඒ පද්ධතියේ ආකෘතියක් හදලා පරිශීලකයන්ට පෙන්වනවා. ඊළඟට විසඳුම සැලසුම් කරද්දී අපි අනුගමනය කරන පියවරයන් ටික තමයි පුතේ මෘදුකාංග මොනවද? මෘදුකාංග වල සැලැස්ම මොන වගේද? මෘදුකාංගයේ අතුරු මුහුණත මොන වගේද? එතකොට මෘදුකාංගයේ නිර්මිති ආකිටෙක්චර් එක මොන වගේද? ඊළඟට මේකට අවශ්‍ය වෙන අනෙකුත් උපාංග මොනවද? දෘඩාංග මොනවද? ඒවා ගැළපෙනවද? ඔන්න ඔය වගේ දත්ත ගබඩා මොනවද කියලා සැලසුම් හදනවා. ඕක තමයි විසඳුම සැලසුම් කරනවා කියන්නේ. ඔය යටතේ තමයි අපි ෆ්ලෝ chart ගැලීම් සටහන් එහෙම අදින්නේ. ඊට පස්සේ අපි ඒකට ප්‍රෝග්‍රෑම් එක කැමති පරිගණක භාෂාවක් සුදුසු පරිගණක භාෂාවක් පාවිච්චි කරලා ප්‍රෝග්‍රෑම් එක ලියනවා. ඊළඟට අපි හදපු පද්ධතිය පරීක්ෂා කරනවා. හදපු පද්ධතිය පරීක්ෂා කරද්දී පරීක්ෂා කරන ආකාර 4යි. මොනවද පුතේ? ඒකක පරීක්ෂාව, ඒකක සමස්ත පද්ධති ප්‍රතිග්‍රහණ. නේ මාත් එක කියන්න ඒකක සමස්ත පද්ධති ප්‍රතිග්‍රහණ. හරි ලේසි. ඒකක පරීක්ෂාව කියලා කියන්නේ පද්ධතියේ කොටස් වෙන වෙනම පරීක්ෂා කරා. සමස්ත පරීක්ෂාව කියන්නේ පද්ධතියේ කොටස් ටික එකතු කරලා සමස්තයම වැඩ කරනවාද කියලා බැලුවා. පද්ධති පරීක්ෂාව කියන්නේ නිවැරදි ආදානයක් දීලා නිවැරදි ප්‍රතිදානයක් දෙනවද බැලුවා. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා කියන්නේ පරිශීලකයට එන්න කියලා ඌට මේක වැඩ කරලා බලන්න කියන එක තමයි ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා කියන්නේ. එයාට අපි වැඩ ගන්න දෙනවා. ඊට පද්ධතිය පිහිටුවීමේදී පුතේ අපි අනුගමනය කරනු ලබන ආකාර 4යි. මොකද්ද? පද්ධතිය පිහිටුවීමේ දැන් මාත් එක හයියෙන් කියන්න ඕන. පළවෙනි එක තමයි ඍජු පිහිටුම. ඍජු පිහිටුම. ඊළඟට සමාන්තරගත පිහිටුම. සමාන්තරගත පිහිටුම. ඊට පස්සේ නියමුමය පිහිටුම. පයිලට් ඩිප්ලොයිමන්ට්. නියමුමය පිහිටුම. ඊට පස්සේ අපි අධියරමය පිහිටුම. අධියරමය පිහිටුම. ඔච්චරයිනේ පුතේ. මතක තියාගන්න ඕන ඔච්චරයි. ඍජු පිහිටුම කියන්නේ පැරණි පද්ධතිය ඩෝංගාලා අයින් කරලා අලුත් පද්ධතිය තියුවා. සමාන්තරගත පිහිටුම කියලා කියන්නේ පැරණි පද්ධතිය ක්‍රියාත්මක කරන අතරතුරම නව පද්ධතියක් තියුවා. නියමුමය පිහිටුම කියන්නේ තෝරාගත් පිරිසකට විතරක් නව පද්ධතිය භාවිතා කරන්න සලස්සලා ක්‍රමයෙන් අනිත් අයට ඒක හුරු කෙරෙව්වා. අධියරමය පිහිටුම කියන්නේ මුළු පද්ධතියම එකවර දාන්න නැහැ. පද්ධතියේ කොටසක් විතරක් භාවිතා කරන්න සලස්සලා ක්‍රමයෙන් ඉතුරු කොටස් අධියරෙන් අධියර හඳුන්වලා දුන්නා. පැහැදිලිනේ? රයිට්. ඊට පස්සේ තියෙන පද්ධතිය නඩත්තු කරන්න. නව අවශ්‍යතාවයන් හඳුනගෙන ඒ අවශ්‍යතාවයන්ට ගැලපෙන දේවල් අලුත් කරලා දෙනවා, හඳුන්වලා දෙනවා. ඊළඟට හඳුනානුගත් දෝෂයක් තිබුණොත් අපි ඒ දෝෂය පස්සේ निराකරණය කරලා දෙනවා. ඊළඟට අලුත් තාක්ෂණයන් පද්ධතියට හඳුන්වලා දෙනවා කියන එක තමයි පද්ධතිය නඩත්තු කරනවා කියන්නේ. හරි ලේසියිනේ. මේ පාඩම හරි සරලයි. තව පොඩි විෂය කරුණු කිහිපයක් විතරයි පද්ධති සංවර්ධන ආකෘතිය යටතේ අපි කතා කරන් තියෙන්නේ. ඒක අපි ඊළඟ දවසේ කතා කරනවා පුතේ. කතා කරලා මේ පාඩම අවසන් කරනවා. ඒ කියන්නේ අපි නැවත පන්තිවලදී මුණ ගැහෙද්දි මේ පාඩම සම්පූර්ණ අවසන්. දත්ත සමුදාය පාඩම සහ එතකොට අපිට දත්ත සමුදාය පාඩම අපි යන්නේ ෆිසිකල් ක්ලාස් එකේ කොටසයි ඔන්ලයින් ක්ලාස් එකේ කොටසයි විදියට තමයි යන්නේ. හොඳේ? එහෙම තමයි යන්නේ. රයිට්. ඉතින් එහෙනම් අද දවසට මම සමුගන්නවා. ඉතින් වාසනාවන්ත දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පුතේ අද දවස් අවසන් වෙද්දි මේ පාඩම සම්පූර්ණයෙන් ආවරණය කරලා අවසන් කරන්න. එතකොට ඔයා ජයග්‍රාහකයෙක්. ඇයි මං එහෙම කියන්නේ? ඔයා මේ ටික අවබෝධ කරගෙන පාඩම් කරලා අවසන්. එතකොට ඔයාට පුළුවන් පරණ සාමාන්‍ය පෙළ පාස් පේපර්ස් අරගෙන ඒවයි මේ පාඩමෙන් ආපු ගැටලු බලලා පිළිතුරු සපයන්න. හරි? ඉතින් අන්න එහෙම තමයි පුතේ සාමාන්‍ය මිනිස්සු අතර සාමාන්‍ය අය අතර වෙනස් වෙච්ච පුද්ගලයෙක් වෙන්නේ. පුතේ හැමදාම ජීවිතේ දිනුවේ වෙනස් වෙච්ච මිනිස්සු. නේ? එතකොට ඔයාලට මතක ඇති මං කිව්වා අද වෙද්දි ලෝකේ ලොකුම ධනවතා බවට පත් වෙන්නේ වෙනස් විදියට හිතපු මිනිස්සෙක්. සාමාන්‍ය වාහන නිෂ්පාදනය කරන සමාගම් ඉන්ධන වලින් ධාවනය වෙන වාහන හද තරඟකාරී රටාවක යද්දී Toyota සමාගම, Honda සමාගම, BMW, Benz, Audi ඔය අපි කතා කරන සමාගම් තියෙනවනේ. ඒගොල්ලෝ සාමාන්‍ය රටාවක යද්දී වෙනස් විදියට හිතපු මිනිස්සෙක්
ඉලෙක්ට්‍රොනික වාහන නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. මුලින් හැමෝම මේක විවේචනය කරා. මුලින් හැමෝම කිව්වා ওই වැඩේ හරියන්නේ නැහැ කියලා. හැබැයි අද වෙද්දි ලෝකේ ප්‍රචලිතම වාහන නිෂ්පාදන සමාගම බවට ටෙස්ලා සමාගම පත් වෙලා ලංකාවේ අපි ලෝකේ තාක්ෂණයත් එක්ක අපි ඉන්නේ පුතේ ගොඩාක් පිටිපස්සෙන්. අපේ ලංකාවට ගේන්නේ පිටරට මිනිස්සු පාවිච්චි කරලා පැත්තකට දාපු වාහන. අපි අලුත් වාහන කියලා ගෙනල්ලා පදින්නේ පරණ වාහන පුතේ ඇත්තටම. රීකන්ඩිෂන් වාහන. හොඳේ රීකන්ඩිෂන් කරලා නැවත හදලෙවන වාහනනේ අපි පදින්නේ. අපි අලුතෙන් කියලා ගෙනල්ලා දැන් මගේ කාර් එකත් මං අලුතෙන් කියලා ගෙනාවට ඒක අලුත් නෑ. සුද්දෙක් පැදලා පැත්තකට දාපු එකක් තමයි අපි අලුතෙන් කියලා අරන් එන්නේ. තාම ලංකාවේ ටෙස්ලා වාහන ප්‍රචලිත නැති වුණාට භාවිතේ ලොකුවට නැති වුණාට ලෝකෙ මේ වෙනකොට ටෙස්ලා වාහන ඉලෙක්ට්‍රික් වාහන දැවැන්ත විදියට භාවිතා කරනවා. මේක තුල දැවැන්ත තාක්ෂණයන් භාවිතා වෙනවා. අද ලෝකෙ ලොකුම ධනවතා නිර්මාණය කරන්න මේ සමාගමට පුළුවන් වුණා. තේරුණානේ? එතකොට ලෝකෙ ලොකුම ධනවත්ම සමාගම උනේ බෙන්ස් සමාගමවත් BMW වත් Audi වත් වෙන Ferrari Porsche ඔය මොකවත් නෙමෙයිනේ පුතේ නේ. ඉතින් ඒකින්ද හොඳට මතක තියාගන්න සාමාන්‍ය විදියට වැඩ කරන මිනිස්සු අතර වෙනස් විදියේ පුද්ගලයෙක් වෙන්න. වෙනස් විදියට වැඩ කරන පුද්ගලයෙක් වෙන්න. මම හැමදාම කියනවා 100 දෙනෙක් අතරින් 4 දෙනෙක් ජීවිතේ දිනන්නේ පුතේ. මේ 4 දෙනා අතරට යන්න නම් ඔයා වෙනස් පුද්ගලයෙක් වෙන්න ඕන, වෙනස් විදියට හිතන පුද්ගලයෙක් වෙන්න ඕන, වෙනස් විදියට වැඩ කරන පුද්ගලයෙක් වෙන්න ඕන. ඉතින් එහෙනම් මම ප්‍රාර්ථනා කරනවා අද දවස තුල ඔයා ඔයාගේ ජීවිතේ වෙනස් පුද්ගලයෙක්, සම්මතයට එහා ගිහිපු, සම්මතයට එහා වැඩ කරන, මහන්සි වෙන, කැප වෙන, හෙට දවසේ ජීවිතේ දිනන පුද්ගලයෙක් බවට පත් වෙන්න වාසනාව ලැබෙන්න කියලා අද දවසේ අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.